අයිබෝන් දුවේ පුතේ අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා සමීකරණ කියන පාඩම ගැන. හරි. එහෙනම් අපි මාතෘකාවක් ලියාගමු සමීකරණ කියලා. ලියන්නකො මාතෘකාවක් සමීකරණ කියලා. එතකොට අපි මේකෙදී මුලින්ම සරල සමීකරණ කියන්නේ මොනවද කියලා අඳුරගෙන ඉන්න ඕන. එහෙනම් අපි අනුමාතෘකාවක් ලියමු සරල සමීකරණ හැඳින්වීම. සරල සමීකරණ හැඳින්වීම. මම එතකොට සමීකරණයක පෙනුම හැඩය සමීකරණයක් හැදෙන්නේ කොහොමද? සරල සමීකරණයක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා මම මේ පාඩම කරනවා. එහෙමනම් පුතේ සමීකරණ කියන කෙනා ගැන මේ වෙනකන් ඔයාලට කිසිම අදහසක් නැත්නම් ඒකට ගැටලුවක් නැහැ. හැබැයි මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවට පස්සේ ඔයාලට ඒ අදහසක් නැති සමීකරණ පාඩම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒකෙන් එන ගණන් ටික ලේසියෙන් හදාගන්න පුළුවන්. අනිත් දේ තමයි සමීකරණ කියන පාඩමේ තියෙන වැදගත්කම සාමාන්‍යයෙන් අපේ බීජගණිතයේ කොටස් ගොඩක් දුරට ගොඩක් ගණන් තියෙන්නේ මේ සමීකරණ මත පදනම් වෙච්ච ගණන්. ඒකෙනුත් මේ සරල සමීකරණ කියන කොටස අපිට සෑහෙන්න වැදගත් වෙනවා. එහෙමනම් අපි සරල සමීකරණ කියන කොටස හරියටම දැනුවත් වෙලා ඉන්න ඕනේ. සරල සමීකරණයක් කියන්නේ මොකක්ද කියන එක අපිට හරියටම අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකේ විසඳුම් හොයන හැටි අපි හරියටම දැනගෙන ඉන්න ඕනේ. හරි. එහෙමනම් අපේ අනුමාතෘකාව සරල සමීකරණ හැඳින්වීම. දැන් සරල සමීකරණයක් හඳුන්වන්න කලින් මට තවත් කීප දෙනෙක් ගැන ඔයාලට පොඩි අදහසක් දීලා ඉන්න වෙනවා. ඒ තමයි විජීය පද කියන්නේ මොනවද? විජීය ප්‍රකාශන කියන්නේ මොනවද? ඊළඟට විජීය පදයක සංගුණකයක් කියන්නේ කාටද? ඔන්න ඔය වගේ පොඩි අදහස් ටිකක් ඔයාලට දීලා ඉන්න වෙනවා මට මුලින්ම සරල සමීකරණයක් හඳුන්වා දෙන්න කලින්. එහෙම නැති වුණොත් අපිට මේ වැඩේ කරන්න පොඩ්ඩක් අමාරු වෙනවා. එහෙමනම් අපි රෝම ඉලක්කම 1 දාලා ලියන්න විජීය පද. රෝම ඉලක්කම 1 දාලා ලියන්න විජීය පද. රෝම ඉලක්කම 1 විජීය පද. හරි. පුතේ විජීය පදයක් කියලා කියන්නේ වටිනාකම නොදන්නා ඕනෑම සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීම සඳහා අපි භාවිතා කරන ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරකට අපි කියනවා විජීය පදයක් කියලා. එහෙමනම් යම්කිසි දෙයක වටිනාකම සංඛ්‍යාවකින් ඉදිරිපත් කරන්න අපි දන්නේ නැත්නම් අපිට පුළුවන් ඒක විජීය පදයක් මාර්ගයෙන් ඉදිරිපත් කරන්න. එහෙමනම් අපි යටින් ලියමු මෙන්න මෙහෙම. යටින් ලියන්න සංඛ්‍යාත්මක වටිනාකම නොදන්නා සංඛ්‍යාත්මක වටිනාකම නොදන්නා ඕනෑම සංඛ්‍යාවක් නිරූපණය කිරීම සඳහා විජීය පද භාවිතා කරනු ලබයි. විජීය පද භාවිතා කරනු ලබයි. විජීය පද භාවිතා කරනු ලබයි. හරි. ලියන්න එහෙනම් උදාහරණයක්. විජීය පද අපිට එහෙනම් අපි ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු ගන්නෙ. මම එච්චර සරලව යන්නේ නැහැ. ඒවා කියාගෙන යනවා. ඒවා අපි පොතේ ලියන්නේ නැහැ. එහෙනම් x කියලා විජීය පදයක් අපිට ගන්න පුළුවන්. a කියලා එකක් ගන්න පුළුවන්. ඒ වගේම y කියලා ගන්න පුළුවන්. මේ ඕනෑම ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරක් අපිට ගන්න පුළුවන්. ඒත් එක්කම 2x 5a ඊළඟට 6යි ඔය වගේ වටත් අපි කියනවා විජීය පද කියලා. එහෙමනම් ඉංග්‍රීසි අකුරක් අඩංගු වෙලා තියෙනවා. ඒ ඉංග්‍රීසි අකුරට ඉස්සරහින් ඉලක්කමකුත් තියෙනවා. ඇත්තටම මෙතන තියෙන්නේ මේ ಗುಣ කිරීමක්. එහෙමනම් මෙන්න මේ 2x එකේ ඇත්තටම තේරුම තමයි දෙවරක් x කියන කෙනා. මේවා අපි ඔක්කොම දන්නවා. හැබැයි මම මේ ආපහු හඳුන්වා දෙනවා. එහෙනම් 5a කියන කෙනාගේ ඇත්තටම තියෙන්නේ 5 වරක් a කියන කෙනා. අපි මෙන්න මේ සංඛ්‍යාව සහ විජීය පදය අතර තියෙන ಗುಣ කිරීමේ ලකුණ නැතුව මේක තනි පදයක් විදිහට තනි විජීය පදයක් විදිහට අපි ලියනවා 5a කියලා. එහෙනම් මම ඔන්න විජීය පද කිහිපයකට උදාහරණ කිහිපයක් දීලා තියෙනවා. මම ඊළඟට මේක ලියාගත්තට පස්සේ මෙන්න මේ 5 ඉලක්කම ගැනත් පොඩි හඳුන්වා දීමක් කරන්න.
හරි. එහෙනම් උදාහරණයක් කියලා විදිහට ලියා ගන්නකො. දැන් එතකොට මෙන්න මේ වීජීය පදයක් යම්කිසි සංඛ්‍යාවකින් ගුණ වෙලා තියෙනවා නම් මෙන්න මේකේ වගේ යම්කිසි සංඛ්‍යාවකින් ගුණ වෙලා තියෙනවා නම් මේ x කියන වීජීය පදය 2 කියන සංඛ්‍යාවෙන් ගුණ වෙලා තියෙන හින්දා අපි කියනවා මෙන්න මේ දෙකේ ඉලක්කමට x හි සංගුණකය කියලා. හරි. එහෙනම් ඒකත් ලියා ගන්න. මෙන්න මේ දෙකේ ඉලක්කමට අපි කියනවා x හි සංගුණකය කියලා. රතු පාටින්ම ලියා ගන්න. එතකොට මෙන්න මේ ඉංග්‍රීසි අකුර ගුණ වෙලා තියෙන සංඛ්‍යාවට අපි සංගුණකය කියන වචනේ පාවිච්චි කරනවා කියලා ඔයාලට හොඳට මතක තියෙන්න ඕන. එහෙනම් අපි තව එකක් ලියමු. මෙන්න මේක 6යි a හි 6 යනු a හි සංගුණකය වේ. හරි. ඒකත් ලියා ගන්න බෑටි. තරුවක් දාලා 6යි a හි 6 යනු a හි සංගුණකය වේ. එතකොට මෙන්න මේ ඉලක්කමට සංගුණකය කියනවා කියලා ඔයාලට හොඳට මතක තියෙන්න ඕන. මොකද අපි ඉස්සරහදී ওই සංගුණකය කියන වචනේ පාවිච්චි කරනවා. හරි. ඊළඟට මෙන්න මේ වීජීය පද කිහිපයක් එකතු වීමෙන් හෝ මේ වීජීය පදවලට සංඛ්‍යා එකතු වීමෙන් අපි වීජීය ප්‍රකාශන ගොඩනගා ගන්නවා. එහෙමනම් රෝම ඉලක්කම් 2 දාලා ලියන්න වීජීය ප්‍රකාශන. වීජීය ප්‍රකාශන රෝම ඉලක්කම 2. දැන් මේ සරල සමීකරණයක් ගොඩනගෙන හැටි මම මේ ඔයාලට කියලා දෙන්නේ. හඳුන්වා දීමක් කරන්න. එහෙනම් රෝම ඉලක්කම 2 දාලා ලියන්න වීජීය ප්‍රකාශන. අපි රෝම ඉලක්කම 1 ලියුවේ වීජීය පද කියලා. එතකොට දෙවෙනි එක වීජීය ප්‍රකාශන. හරි. යටි ලියන්න මෙන්න මෙහෙම. වීජීය පද කිහිපයක් හා වීජීය පද කිහිපයක් හා සංඛ්‍යා එකතු වීමෙන් වීජීය පද කිහිපයක් හා සංඛ්‍යා එකතු වීමෙන් වීජීය ප්‍රකාශනයක් ගොඩනැගේ. වීජීය ප්‍රකාශනයක් ගොඩනැගේ. මේ තමයි එහෙනම් වීජීය ප්‍රකාශන සඳහා උදාහරණ. මේ බලන්න x ධන 6 බලන්නකෝ x කියන වීජීය පදයට 6 කියලා සංඛ්‍යාවක් එකතු වෙලා. එහෙමනම් මෙතන ඔන්න x ධන 6 කියලා වීජීය ප්‍රකාශනයක් හැදිලා තියෙනවා. ඊළඟට 2x ඍණ 3 බලන්න 2x කියන වීජීය පදයට ඍණ 3ක් එකතු වෙලා 2x ඍණ 3 කියන වීජීය ප්‍රකාශනය හැදිලා තියෙනවා. එහෙනම් අපිට තව ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට 6 ධන 2a ධන 5. එහෙනම් a කියන වීජීය පදයට 2a කියන වීජීය පදය එකතු වෙලා සහ 5 කියන සංඛ්‍යාව එකතු වෙලා මෙතන පද 3ක් තියෙන වීජීය ප්‍රකාශනයක් හැදිලා තියෙනවා. මම මේ වගේ පද වෙන් කරන හැටිත් ඔයාලට කියලා දෙනවා. හරි. ඊළඟට මම මේකේ තවත් එක උදාහරණයක් ගන්නම් මෙන්න මේ විදිහට. බලන්න මේකත් එහෙනම් අපි කියනවා වීජීය ප්‍රකාශනයක් කියලා. මේක එතකොට වීජීය සංකේත වර්ග දෙකක් තියෙනවා. දැන් මේ වගේ හැම එකම මෙතන x විතරයි. මෙතන x විතරයි. මේකේ a විතරයි. තැන් දෙකක තිබ්බට එකම වීජීය පදේ තිබ්බේ. හැබැයි මෙන්න මේ වීජීය ප්‍රකාශනයේ x කියලා කෙනෙකුත් ඉන්නවා y කියලා කෙනෙකුත් ඉන්නවා. හරි. ඒවටත් අපි කියනවා වීජීය ප්‍රකාශන කියලා. හරි. එහෙනම් ලියා ගන්නකො මෙන්න මෙහෙම. වීජීය ප්‍රකාශන සඳහා උදාහරණ කීපයක්. අපි ඊළඟට බලමු සරල සමීකරණයක් ගොඩනගන්නේ කොහොමද කියලා. මේ ටික ලියා ගන්නකො උදාහරණයක් කියලා. සරල සමීකරණයක් ගොඩනගෙද්දී අනිවාර්යයෙන්ම සමීකරණයක් කියපු ගමන් සමාන ලකුණක් තියෙන්න ඕන. එහෙමනම් අපි දන්නවා සමාන ලකුණක් තිබ්බා කියන්නේ
සමාන ලකුණෙන් දෙපැත්තෙත් කවුරු හරි ඉන්න ඕනේ. වම් පැත්තෙත් කවුරු හරි ඉන්න ඕනේ. දකුණු පැත්තෙත් කවුරු හරි ඉන්න ඕනේ. එහෙමනම් සරල සමීකරණයක අර්ථ දැක්වීම මම ඔයාලට කියලා දුන්නොත් මෙන්න මේ විදිහ අර්ථ දැක්වීමක් අපිට කියන්න පුළුවන්. සමාන ලකුණකින් දෙපස වීජීය පද අඩංගු වීජීය ප්‍රකාශන හා සංඛ්‍යා ඇතනම් ඒවා සරල සමීකරණ ලෙස හැඳින්විය හැකිය. හැබැයි ඔතනදී සරල කියන වචනෙට සාධාරණයක් උනේ නැහැ. ඒ හින්දා මම එකින් එකට පල්ලෙහාට ගිහිල්ලා බලලා සරල සමීකරණයක් කියන කෙනාගේ අර්ථ දැක්වීම හරියටම දෙන්නම්. අපි ඉස්සරෝම සමීකරණයක් හැදෙන හැටි චුට්ටක් ආපහු අඳුරගමු. හරි. එහෙනම් යටින් ලියන්න තරුවක් දාලා මෙන්න මෙහෙම රතු පාටින් තරුවක් දාලා රතු පාටින් තරුවක් දාලා ඒක නිල් පාටින් ලියන්න රතු පාටින් ලියන්න එපා. හරි. ලියන්න ගහනම් මෙන්න මෙහෙම වීජීය ප්‍රකාශනයක් තවත් වීජීය ප්‍රකාශනයකට හෝ සංඛ්‍යාවකට සමාන වීමෙන් වීජීය ප්‍රකාශනයක් තවත් වීජීය ප්‍රකාශනයකට හෝ සංඛ්‍යාවකට සමාන වීමෙන් සමීකරණයක් ගොඩනැගේ. එහෙනම් මං මේ දෙන උදාහරණ සරල සමීකරණ වලට ගැලපෙනවා විතරයි දෙන්නේ. මොකද අපිට අනිත් ඒවා ගැන අපි මේකෙදි කතා කරන්නේ නැති හින්දා. එහෙමනම් දැන් අපිට කියනවා වීජීය ප්‍රකාශනයක් තවත් වීජීය ප්‍රකාශනයකට සමාන වෙලා හරි එහෙමත් නැත්නම් වීජීය ප්‍රකාශනයක් සංඛ්‍යාවකට සමාන වෙලා හරි හැදෙනවලු සමීකරණයක්. හැබැයි මම ඕක ඇතුලේ සරල කියන වචනේ පාවිච්චි කරේ නැහැ. මම ඒක ඊළඟට පාවිච්චි කරනවා. මොකද සරල වෙන්න නම් තව පොඩි අවශ්‍යතාවයන් කීපයක් සපුරාලන්න ඕන. එහෙමනම් අපි සරල නොවන සමීකරණ ටිකක් ඉස්සලා ලියලා බලමු. මේක ඇතුලේ සරල වෙන ඒවාත් තියෙනවා. හරි? සරල නොවන කියන ඒවාම නෙමෙයි මම සරල වෙන ඒවාම තමයි ගන්නෙ. හැබැයි සරල කෙනාගේ හරිම අර්ථ දැක්වීම මම මේකට පස්සේ ඔයාලට ආපහු වෙනම උදාහරණ වලින් කියලා දෙනවා. එහෙමනම් මෙතනදී අපිට කියනවා මෙන්න මේ විදිහට තියෙන වීජීය ප්‍රකාශනයක් දැන් 5x ධන 6 කියන වීජීය ප්‍රකාශනය තවත් වීජීය ප්‍රකාශනයකට හෝ එහෙමත් නැත්නම් මෙන්න මේ 5x ධන 6 කියන වීජීය ප්‍රකාශනය සංඛ්‍යාවකට සමාන වෙලා හැදෙනවලු සමීකරණයක්. එහෙමනම් ඔන්න ඔය කියපු තරුව දාලා ලියපු දෙයට අනුව මෙයාටත් අපිට සමීකරණයක් කියන්න පුළුවන්. මෙයාටත් අපිට සමීකරණයක් කියන්න පුළුවන්. මොකද මම තරුවක් දාලා වලට ලියන්න කීවේ වීජීය ප්‍රකාශනයක් තවත් වීජීය ප්‍රකාශනයකට සමාන වීමෙන් හෝ එහෙම නැත්නම් වීජීය ප්‍රකාශනයක් සංඛ්‍යාවකට සමාන වීමෙන් සමීකරණයක් ගොඩනගෙනවා කියලා තමයි මම ඔයාලට ලියන්න කියලා කීවේ. හරි. එහෙමනම් ඔන්න අපි ඒකටත් උදාහරණ දෙකක් ලියලා තියෙනවා. ලියා ගන්නකො මෙන්න මේක. හරි. දැන් පොඩි අනුමාත්‍රකාවක් ලියන්න සරල සමීකරණ. මේකට යටින් පොඩි අනුමාත්‍රකාවක් ලියන්න සරල සමීකරණ. දැන් ඔන්න මම සරල සමීකරණයක් කියන කෙනා ඔයාලට කියලා දෙන්න හදන්නේ. මොකද අපිට සරල සමීකරණත් එක්ක තමයි මේ වැඩේ ඉස්සරහට මේ සමීකරණ පාඩම කරගෙන යන්න තියෙන්නේ. හරි. එහෙමනම් ලියන්න මෙන්න මෙහෙම. අනුමාත්‍රකාවක් ලියන්න සරල සමීකරණ කියලා. හරි. යටින් මෙන්න මේ අර්ථ දැක්වීම චුට්ටක් අපි ලියලෙමු. ලියලා පස්සේ ඒවට ගැලපෙන උදාහරණ කීපයක් අපි කතා කරමු. ලියන්න ගනම් මෙන්න මෙහෙම. සරල සමීකරණයක
වීජීය පද එකක් අඩංගු වේ. වීජීය පද එකක් අඩංගු වේ. තවද එම වීජීය පදයේ දර්ශකය එකක් වීම අනිවාර්ය වේ. එකක් වීම අනිවාර්ය වේ. එහෙනම් දර්ශකය එක වෙන්න ඕන. දර්ශකය එකක් වීම අනිවාර්ය වේ. ඔන්න ඔය අවශ්‍යතා දෙක සපුරා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් එයාට සරල සමීකරණයක් කියලා. එහෙනම් මේ බලන්නකෝ x ඍණ 3 සමානයි 10. මේකෙදි එහෙනම් වීජීය පදයක් විදිහට මේ සමීකරණය පුරාම තියෙන x කියන කෙනා විතරයි. එහෙනම් එක් වීජීය පදයක් තියෙන්න ඕන කියන අවශ්‍යතාවය හරි. ඒත් එක්කම මේ x කියන කෙනා ගත්තොත් මෙයාගේ අපිට දර්ශකය ලියලා නැති වුණාට මේකේ ඕනනම් ලියන්න පුළුවන් x වල පළවෙනි බලය කියලා. දැන් දර්ශක පාඩම අපි කරලා තියෙන හින්දා ඔයාලා දන්නවා. එහෙනම් මේකට අපිට ලියන්න පුළුවන් x වල පළවෙනි බලය කියලා. හැබැයි අපි මොනම සංඛ්‍යාවකවත් මොනම වීජීය පදයකවත් පළවෙනි බලය කියන එක ලියලා පෙන්නන්නේ නැති හින්දා අපි මෙන්න මේ එකේ ඉලක්කම නොලියා මේක නිකම්ම x කියලා දානවා. එහෙනම් ඔය කියපු අවශ්‍යතාවයන් දෙක සපුරාලන හින්දා මෙන්න මෙයාට අපිට කියන්න පුළුවන් සරල සමීකරණයක් කියලා. ඔන්න එහෙනම් මම එක සරල සමීකරණයක් වලට ලියලා පෙන්නුවා. ඊළඟට මම මෙන්න මෙහෙම එකක් ගන්නවා 2x ධන 5 සමානයි 25. බලන්න එහෙනම් මේකෙත් x කියලා වීජීය පදයක් විතරයි මේ සමීකරණය පුරාවටම තියෙන්නේ. ඒත් එක්කම මේ x ගේ දර්ශකය එකක් වෙලා තියෙනවා. එතකොට පුතේ මේ දෙක කවුද? දැන් ඔන්න මම අර කලින් කියපු වචනයක් අපිට ඕන වෙනවා. එහෙනම් මේ දෙක කියලා කියන්නේ x ගේ සංගුණකය. දැන් ඔය අර්ථ දැක්වීම ඇතුලේ සරල සමීකරණය කියන එක යටතේ මම ඔය සංගුණකයේ කවුරුණත් අපිට කමක් නැහැ නේ. මම සංගුණකය ගැන කියලාත් නැහැ. බලන්නකෝ අපි අනුමාත්‍රකාවක් ලේවා සරල සමීකරණ කියලා. දැන් ඔය මීට චුට්ටකට කලින් ලියපු එක ගැන කියන්නේ මම. එහෙනම් ඒක යටතේ මම කියලා තියෙන්නේ සරල සමීකරණයක වීජීය පද එකයි තියෙන්න ඕනේ. ඒත් එක්කම ඒ වීජීය පදයේ සංගුණකය කවුරුණත් අපිට කමක් නැහැ. ඒක ගැන මං කීවෙත් නැහැ. හැබැයි විශේෂම දේ තමයි ඒ වීජීය පදයේ දර්ශකය එක වෙන්න ඕනේ. පැහැදිලි නේද? දර්ශකය එක වෙන්න ඕනේ. ඒක තමයි විශේෂත්වය. සංගුණකය කවුරුණත් කමක් නැහැ. එහෙනම් මෙන්න මේ 2x ධන 5 සමානයි 25 කියන කෙනත් අපිට ගන්න පුළුවන් සරල සමීකරණයක් විදිහට. එහෙනම් මම ඊළඟ කෙනා ගන්නවා මෙන්න මේ විදිහට. බලන්න 14 සමානයි y ඍණ 3. y ධන 3 කියලා ගන්න. y ධන 3. එහෙනම් මේ සමීකරණයත් බලන්නකෝ y කියලා වීජීය පදයක් විතරයි තියෙන්නේ. ඒත් එක්කම y ගේ දර්ශකයත් එකයි. එහෙනම් මේකත් අපිට ගන්න පුළුවන් සරල සමීකරණයක් විදිහට. ඊළඟට අපි ගත්තොත් මෙන්න මෙහෙම කෙනෙක් බලන්න. 3a ධන 5 සමානයි 2a ඍණ 3. ඒක මොකද්ද? දැන් අර කියන අවශ්‍යතාවයන් තියනවද බලන්න. සමීකරණය පුරාවටම තියෙන්න ඕනේ එක වීජීය පදයයි. හැබැයි දැන් ඔයාලා කියයි නෑනේ ඔක වීජීය පද දෙකක් තියෙනවා. කොහෙද දෙකක්? මෙතන තියෙන්නේ 3a, මෙතන තියෙන්නේ 2a. එහෙනම් මෙතන තියෙන්නේ a කියන වීජීය පදය, මෙතන තියෙන්නේ එයාමයි. aමයිනේ. aමයි තියෙන්නේ. හැබැයි හිතන්න මෙතන a අකුර නැතුව b අකුරක් තිබ්බනම් අන්න සරල සමීකරණයක් වෙන්නේ නැහැ. හැබැයි මේ සමීකරණය පුරාවටම තියෙන්නේ a කියන වීජීය පදේ විතරයි. සිම්පල් a කියන වීජීය පදේ විතරයි. ඒ වගේම මේ සිම්පල් a ගේ දර්ශකය මේ අවස්ථා දෙකේම එක කියලා තියෙන්නේ. එහෙනම් අපිට මෙන්න මෙයාවත් ගන්න පුළුවන් සරල සමීකරණයක් විදිහට. මොකද පුතේ දැන් මේ අවස්ථා තුනේම බලන්නකෝ වීජීය ප්‍රකාශනයක් සංඛ්‍යාවකට සමාන උනේ. වීජීය ප්‍රකාශනයක් සංඛ්‍යාවකට සමාන උනේ. සංඛ්‍යාවක් වීජීය ප්‍රකාශනයකට සමාන උනේ.
එකම වැඩේනේ මේ තියෙන්නේ නේ. හැබැයි මුලින්ම අපි ලියවා සමීකරණයක් හැදෙද්දී වීජීය ප්‍රකාශනයක් තවත් වීජීය ප්‍රකාශනයකටම සමාන වෙන්න පුළුවන් කියලාත් අපි ලියවා. දැන් කල්පනාවෙන් ඉන්න ඕනේ මේ හඳුන්වා දීමේදී උඩ ඉඳලා දැන් මේ ටික හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම කීවා වීජීය ප්‍රකාශනයක් තවත් වීජීය ප්‍රකාශනයකට සමාන වෙලත් සමීකරණයක් ගොඩනගෙන්න පුළුවන් කියලා. එහෙනම් පුතේ අන්න එහෙම අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. පැහැදිලි නේද? හැබැයි අර සරල සමීකරණයක් වෙන්න ඕනේ අවශ්‍යතාවයන් දෙකත් මෙහා ගාව තියෙනවා. මොකද්ද පුතේ අවශ්‍යතාවයන් දෙක? එක වීජීය පදයයි තියෙන්න පුළුවන්. ඒ වගේම අන්නේ තියෙන වීජීය පදයේ දර්ශකය එක වෙන්න ඕනේ. හරිනේ තින්නේ? ඒ අවශ්‍යතාව දෙකක් තියෙනවා. හරි. එහෙනම් මේකටත් අපිට කියන්න පුළුවන් සරල සමීකරණයක් කියලා. අපි එහෙනම් තව එකක් ගමු. දැන් මෙන්න මේක බලන්න. අපි y අකුරක් හරි මොකක් m අකුරක් ගමු. 3m ඍණ 6 ධන m සමානයි 15. මේක බලන්නකෝ. දැන් මේකෙත් වීජීය ප්‍රකාශනයක් සංඛ්‍යාවකට සමාන වෙලා තියෙනවා. එහෙනම් මේක සමීකරණයක් තමයි. දැන් බලන්න ඕනේ අපි මේක සරල සමීකරණයක් වෙනවද කියලා. එහෙනම් සරල සමීකරණයක් වෙද්දී එක වීජීය පදයයි තියෙන්න පුළුවන්. ඔව් මෙතනක් තියෙනවා m අකුරම තමයි තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ m වල සංගුණකය එක විදිහට තියෙනවා. හරි. එහෙනම් සරල සමීකරණ කිහිපයකට උදාහරණ ඔන්න මම දීලා තියෙනවා. මම ඊළඟට සරල නොවන සමීකරණ කිහිපයකුත් ඔයාලට දෙනවා. සරල නොවන සමීකරණ කිහිපයකුත් දීලා නැත්තම් ඔයාලට වෙනස අඳුර ගන්න බෑනේ නේ. ඒ හින්දා මේකෙන් පස්සේ අපි සරල නොවන සමීකරණ ටිකකුත් දෙන්නම්. හරි. එහෙනම් උදාහරණ කියලා මෙන්න මේ පහ ලියා ගන්න සරල සමීකරණ වලට. ලියා ගන්නක උදාහරණයක් කියලා. හරි. එහෙනම් පුතේ වීඩියෝ එක නතර කරලා ලියා ගන්න. මම ඉස්සරහට කරගෙන යනවා මේ පාඩම. එහෙනම් පුතේ රතු පාටින් තරුවක් දාලා මේක රතු පාටින්ම ලියන්න ඕනේ. රතු පාටින් තරුවක් දාලා රතු පාටින්ම ලියන්න. මොකද විශේෂම කෙනා මේ අපි ලියන්න හදන්නේ. එහෙනම් මේ උදාහරණ පහ ලියාගෙන රතු පාටින් තරුවක් දාලා රතු පාටින්ම ලියන්න. ලියන්න මෙන්න මෙහෙම. සරල සමීකරණයක් වීමට නම් රතු පාටින් තරුවක් දාලා රතු පාටින්ම ලියන්න. සරල සමීකරණයක් වීමට නම් එම සමීකරණයේ එක් වීජීය පදයක් තිබිය යුතු අතර අපි ඒක මෙහෙම ලියමු. එක් වීජීය පදයක් පමණක් තිබිය යුතු අතර පමණක් කියන වචනේ දාමු වැඩි හොඳට. එක් වීජීය පදයක් පමණක් තිබිය යුතු අතර එහි දර්ශකය එක විය යුතුයමය. එහි දර්ශකය එක විය යුතුයමය. එහෙනම් පුතේ ඔන්න ඔය රතු පාටින් ලියපු අවශ්‍යතා දෙක තියෙනවා නම් අපිට යාට සරල සමීකරණයක් කියලා කියන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙනම් එහෙම සරල සමීකරණ කිහිපයක්. හරි. දැන් අපි සරල නොවන සමීකරණ කිහිපයකුත් මම මෙතන ඉස්සරහින් ඔයාලට ලියලා මේ සරල සමීකරණ වල සහ යාලගේ වෙනස ඔයාලට පෙන්නනවා. මේ බලන්න පුතේ. මෙන්න මෙයා සරල සමීකරණයක් වෙන්නේ නැහැ. ඇයි කියන්නකෝ මෙයා සරල සමීකරණයක් වෙන්නේ නැත්තේ? මොකද්ද මෙයා සරල සමීකරණයක් නොවෙන්න හේතුව? වීජීය පද දෙකක් තියෙනවා. x කියලා කෙනෙකුත් ඉන්නවා y කියලා කෙනෙකුත් ඉන්නවා. එහෙනම් මෙයා සරල සමීකරණයක් වෙන්නේ නැහැ. ඊළඟට මෙන්න මෙයා බලන්න x වර්ග ධන 3 x වර්ග ධන 5 සමානයි මන් 3 ඉලක්කම අයින් කරා බිඳුවට. හරි. දැන් මෙයා සරල සමීකරණයක් වෙනවද? බලන්නකෝ. නෑ නේද? හේතුව තමයි වීජීය පද නම් එකයි තියෙන්නේ. හැබැයි ඒ තියෙන වීජීය පදේ දර්ශකය දෙක x වල දෙවෙනි බලය. එහෙනම් මෙයා සරල සමීකරණයක් වෙන්නේ නැහැ. හැබැයි සමීකරණයක් වෙනවා. මතක තියාගන්න මේ දෙන්නම සමීකරණ වෙනවා. මොකද්ද වෙන්නේ නැත්තේ? සරල සමීකරණයක් වෙන්නේ නැහැ. සමීකරණයක් වෙනවා.
හැබැයි සරල සමීකරණයක් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේක බලන්න. 5x වල දෙවනි බලය ධන 14 සමානයි 3y. එහෙනම් මෙයා සමීකරණයක් වෙනවා. හැබැයි සරල සමීකරණයක් වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? බීජීය පද දෙකක් තියෙනවා. ඒ වගේම එකක දෙවෙනි බලයකුත් තියෙනවා. එහෙනම් එයා සරල සමීකරණයක් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මෙයා බලන්න. x වල තුන්වෙනි බලය ඍණ 5x සමානයි ඍණ 4. බලන්නකෝ. මෙයාගේ බීජීය පද එකයි තියෙන්නේ. මෙතනත් x මෙතනත් x තමයි තියෙන්නේ. හැබැයි මේ එක තැනක x වල තුන්වෙනි බලය තියෙනවා. එහෙනම් එයා සරල සමීකරණයක් වෙන්නේත් නැහැ. හරි. එහෙනම් මෙන්න මේ ටික තියාගෙන මේ ටික අපි දැන් ওই රතු පාටින් ලියපු එකට යටින් ලියන්න. මම මේකත් එක්ක ඔයාලට පෙන්නුවේ මෙතන ඔයාලට සංසන්දනය කරගන්න. එහෙනම් මම මේක මකන්නම්. හරි. ඔයාලා එහෙනම් ওই රතු පාටින් ලියපු අර්ථ දැක්වීමට යටින් මෙන්න මේ හතර දෙනා ලියාගෙන රතු පාටින්ම සංගල වරහණක් දාලා ලියන්න මේවට. සරල සමීකරණ නොවේ. සරල සමීකරණ නොවේ. මේක පැහැදිලිව ලියන්න. මේවා සරල සමීකරණ නොවේ. පුතේ සමීකරණ නොවේ එහෙම නෙමෙයි. මේ හතර දෙනාම සමීකරණ තමයි. හැබැයි මොකද්ද වෙන්නේ නැත්තේ? සරල සමීකරණ වෙන්නේ නැහැ. එහෙනම් පැහැදිලිව රතු පාටින් ලියන්න මේ හතර දෙනා සරල සමීකරණ නොවේ කියලා. ඊළඟට පුතේ අපි බලන්නේ සරල සමීකරණයක් ගොඩනගා ගන්න කොහොමද කියන එක. එතකොට මේක මම කොටස් තුනක් යටතේ ඔයාලට කියලා දෙනවා. මූලික අවස්ථාව සරල සමීකරණයක් ගොඩනැගීම කියන්නේ අපි ගත්තොත් සරලම අවස්ථාව. ඊළඟට සංගුණකයේ භාගයක් සහිත, ඒ කියන්නේ භාග සංඛ්‍යාවක් සංගුණකයේ විදිහට තියෙන සරල සමීකරණයක් ගොඩනගන්නේ කොහොමද? ඊළඟට එක් වරහණක් සහිත සරල සමීකරණයක් ගොඩනගන්නේ කොහොමද කියලා අවස්ථා තුනක් යටතේ මෙන්න මේ සරල සමීකරණ ගොඩනැගීම කියන කොටස මම ඔයාලට උගන්වනවා. අපි අනුමාත්‍රකාවක් ලියාගමු. සරල සමීකරණ ගොඩනැගීම. අනුමාත්‍රකාවක් ලියන්න සරල සමීකරණ ගොඩනැගීම. සරල සමීකරණ ගොඩනැගීම. මේක මම උදාහරණ කීපයකින් ඔයාලට කියලා දෙන්නම්. රෝමි ලක්කම 1 දාලා ලියන්න පළවෙනි උදාහරණය. අපි උදාහරණ 3කින් විතර වගේ මේ කොටස් ටික කතා කරමු. එහෙනම් පළවෙනි උදාහරණය ලියන්න රෝමි ලක්කම 1. x නම් සංඛ්‍යාවට 8ක් එකතු කළ විට x නම් සංඛ්‍යාවට 8ක් එකතු කළ විට ලැබෙන පිළිතුර 17කි. ලැබෙන පිළිතුර 17කි. හරි. එහෙනම් අපි බලමු කොහොමද ඔය කියන ප්‍රකාශනයට අනුව සරල සමීකරණයක් ගොඩනගා ගන්න කියලා. දැන් අපිට කියනවා x නම් සංඛ්‍යාවට 8ක් එකතු කරපුවාම ලැබෙන පිළිතුර 17ක් වෙනවා කියලා කියනවා. එහෙනම් x කියන සංඛ්‍යාවට 8ක් එකතු කරපුවාම ලැබෙන පිළිතුර 17ට සමානයි කියලානේ අපිට කියන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් x ධන 8 x නම් සංඛ්‍යාවට 8ක් එකතු කරා අන්න ලැබිච්ච පිළිතුර 17ට සමාන වුණා. එහෙනම් අපිට මෙන්න මේ විදිහට ඔය කියන පළවෙනි රෝමි ඉලක්කමට සරල සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. හරි. රෝමි ඉලක්කම 2 ලියන්න. රෝමි ඉලක්කම් 2 දෙවෙනි රෝමි ඉලක්කම x නම් සංඛ්‍යාවේ 3 ගුණයෙන් x නම් සංඛ්‍යාවේ 3 ගුණයෙන් x නම් සංඛ්‍යාවේ 3 ගුණයෙන් 7ක් අඩු කළ විට x නම් සංඛ්‍යාවේ 3 ගුණයෙන් 7ක් අඩු කළ විට
ලැබෙන පිළිතුර 20ට සමාන වේ. 20ට සමාන වේ. හරි. කොහොමද එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. x නම් සංඛ්‍යාවේ 3 ගුණයෙන් 7ක් අඩු කරපුවාම එහෙනම් x නම් සංඛ්‍යාවේ 3 ගුණය කියපුවාම අපිට 3x කියලා ගන්න පුළුවන්. අන්නේ x නම් සංඛ්‍යාවේ 3 ගුණයෙන් 7ක් අඩු කරපුවාම අපිට ලැබෙන පිළිතුර 20ට සමාන වෙන්න ඕන කියලා කියන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 3x ඒ කියන්නේ x නම් සංඛ්‍යාවේ 3 ගුණය. අන්න එකෙන් අපි 7ක් අඩු කරනවා. එහෙනම් 3x ඍණ 7 ඒක සමාන වෙනවා 20 කියන සංඛ්‍යාවට. හරි. තුන්වෙනි උදාහරණය ලියන්න තුන්වෙනි එක. අද වන විට පියාගේ වයස 44කි. අද වන විට පියාගේ වයස අවුරුදු 44කි. ඔහුගේ පුතාගේ වයස y නම් ඔහුගේ පුතාගේ වයස y නම් ඔහුගේ පුතාගේ වයස y නම් පුතාගේ වයසෙහි 5 ගුණයට වඩා පුතාගේ වයසෙහි 5 ගුණයට වඩා 6ක් අඩු වූ විට 6ක් අඩු වූ විට පියාගේ වයස ලැබේ. පියාගේ වයස ලැබේ. හරි නේද පුතේ? දැන් එහෙනම් ඕකෙදි පොඩ්ඩක් ගාන පටලලා වගේ තියෙනවා. දැන් ඔන්න තාත්තා කෙනෙක්ට අද වෙද්දි වයස අවුරුදු 44යි කියලා මුලින් කියනවා. ඊළඟට කියනවා පුතාගේ වයස අවුරුදු y කියලා ගන්නලු. එතකොට පුතාගේ වයසේ 5 ගුණයෙන් 6ක් අඩු කරපුවාම තාත්තගේ වයස හම්බ වෙනවලු. එහෙනම් මේ ගාන ටිකක් පටලලා කීවට හරි සරල දෙයක් තියෙන්නේ. දැන් පුතේ පුතාගේ වයස අවුරුදු y නම් එයාගේ 5 ගුණය කියපුවාම අපි දන්නවා 5යි y. එහෙනම් පුතාගේ වයස අවුරුදු y නම් පුතාගේ වයසේ 5 ගුණය වෙනවා අපිට 5යි y. මෙන්න මේ 5යි y ගෙන් 6ක් අඩු වුනහම පියාගේ අද වන විට වයස හම්බ වෙනවා කියලා අපිට කියන්නේ. එහෙනම් පියාගේ වයස සමාන වෙනවා 44ට. පැහැදිලි නේද? පුතාගේ වයස මෙන් 5 ගුණයකට වඩා 6ක් අඩුවෙන් පියාගේ වයස ලැබෙනවා. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට සරල සමීකරණ ගොඩනැගීමේ අවස්ථාව මූලික අවස්ථාව මම ඔයාලට කියලා දෙනවා. ඊළඟ අවස්ථාවේදී අපි කතා කරනවා සංගුණකයේ භාග සංඛ්‍යාවක් වෙන සරල සමීකරණයක් ගොඩනගා ගන්න කොහොමද කියලා. එහෙනම් අපි පොඩි අනුමාත්‍රකාවක් ලියාගමු මෙන්න මෙහෙම. පොඩි අනුමාත්‍රකාවක් ලියන්න. සංගුණකය භාග සංඛ්‍යාවක් වන සරල සමීකරණ ගොඩනැගීම. සංගුණකය භාග සංඛ්‍යාවක් වන සරල සමීකරණ ගොඩනැගීම. හරි. ඒක අපි රෝම ඉලක්කම් 4 කියලා ගමු. මොකද දැන් සරල සමීකරණ ගොඩනැගීම කියන කොටසේ යටතේමනේ අපි මේ කොටස් තුනක් යටතේ ආපහු අණු කොටස් තුනක් යටතේ කතා කරන්නේ. එහෙමනම් සරල සමීකරණ ගොඩනැගීම යටතේ මෙන්න මේ 1 2 3 කියන රෝම ඉලක්කම් තුන මම සරලම සමීකරණ කියන්නේ කුඩාම අවස්ථාවන් නිරූපණය කරා. ඒ වගේදී මෙන්න මේ විජ්ජීය පදයේ සංගුණකයේ පූර්ණ සංඛ්‍යාවක් වුණා. හැබැයි දැන් මේ කොටසේදී මේ අනුමාත්‍රකාව යටතේදී අපි කතා කරන්නේ මේ
නොදන්නා බීජීය පදයේ සංගුණකය. ඒ කියන්නේ මෙන්න මේ x එක්ක මෙතන 3 කියලා සංගුණකයක් තියෙනවා. මේ y එක්ක මෙතන 5 කියලා සංගුණකයක් තියෙනවා. ඔන්න ඔය සංගුණකය භාග සංඛ්‍යාවක් වන විදිහට සරල සමීකරණ ගොඩනගන්න හදන්නේ. එහෙනම් අපි රෝම ඉලක්කම 4 කියලා උදාහරණය ලියාගමු. ලියන්න 4 වෙනි රෝම ඉලක්කම. ලියන්නකො මෙහෙම. x නම් සංඛ්‍යාවේ තුනෙන් එකක වටිනාකමින් x නම් සංඛ්‍යාවේ තුනෙන් එකක වටිනාකමින් එකක් අඩු කළ විට ලැබෙන පිළිතුර 4කි. එකක් අඩු කළ විට ලැබෙන පිළිතුර 4කි. හරි. දැන් මොකද්ද පුතේ කියන්නේ? x නම් සංඛ්‍යාවක් තියනවලු. අන්න ඒකේ 3න් පංගුවක්. කියන්නේ 3න් එකක ප්‍රමාණයකින් එකක් අඩු කරනවලු. එතකොට අපිට හම්බෙන පිළිතුර 4ට සමාන වෙනවා කියලා කියන්නේ. එහෙනම් පුතේ අපි ඔක්කොටම කලින් x නම් සංඛ්‍යාවේ 3න් එකක් කියන්නේ මොකද්ද කියලා හොයාගෙන ඉන්න ඕන. එහෙනම් x නම් සංඛ්‍යාවෙන් 3න් එකක් කියන්නේ කොච්චරද කියලා අපි පළමුව හොයාගන්න ඕන. අපි ඒක එහෙනම් පොඩි ඡේදයක් ලියලා මෙන්න මේ 4 වෙනි රෝම ඉලක්කම යටතේ මේක හදලා ගමු. මොකද සංගුණකයේ භාග සංඛ්‍යාවක් වන පළවෙනි ගාන හින්දා. එහෙනම් අපිට ලියන්න පුළුවන් x හි නැත්නම් x නම් සංඛ්‍යාවේ 3න් එකක ප්‍රමාණය. එහෙනම් අපි ඒක ලියනවා x නම් සංඛ්‍යාවේ 3න් එකක ප්‍රමාණය කියලා. දැන් පුතේ ඕනෑම සංඛ්‍යාවක 3න් එකක ප්‍රමාණය ගන්න නම් ඒ සංඛ්‍යාව 3න් එකෙන් ගුණ කරා නම් හරි නේද? දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම එකක් අපි ගාව තියෙනවා. මම මේක ඔයාලට මේක පැහැදිලි වෙන්න පොඩි උදාහරණයක් මේ ඇඳලා පෙන්නන්නේ. මෙන්න මේ විදිහට මාරි 6ක් කියලා හිතන්නකෝ, බිස්කට් 6ක් කියලා හිතන්නකෝ. බිස්කට් 6ක් තියෙනවා. එතකොට මේ බිස්කට් ප්‍රමාණය ගත්තාම 6යි. අපිට ඕනේ මේ බිස්කට් ප්‍රමාණයෙන් 3න් එකක ප්‍රමාණයක් කියන්නේ කොච්චරද කියලා හොයාගන්න. දැන් පැහැදිලිද? එහෙනම් ඔයාලා මේ x කියන්නේ 6 කියලා හිතන්නකෝ. දැන් මේ අපි හොයන්න යන්නේ x කියන සංඛ්‍යාවෙන් 3න් එකක් කියන්නේ කොච්චරද කියන එක. මේකත් සමහර ළමයි දන්නවා. මොකද අපි භාග පාඩම මීට කලින් කරලා තියෙන හින්දා. හරි. මම මේක උන්න අමතකයි වගේ කෙනෙකුට තමයි මේ සරල පැහැදිලි කිරීමක් කරන්නේ. එහෙමනම් බිස්කට් 6ක් තියෙනවා. ඒකෙන් 3න් එකක් කියන්නේ කොච්චරද කියලා අපි ඉස්සෙල්ලා මේකේ අඳුරු කරලා බලමු. බලන්න මේ උඩ පේලියේ තියෙන බිස්කට් 3 ගත්තාම ඒකෙන් එකක් මම අඳුරු කරා. එතකොට මෙන්න මේ උඩ තියෙන 3 දෙනාගෙන් එක්කෙනෙක් මම අඳුරු කරා. ඊළඟට මෙන්න මේ පල්ලෙහා ඉන්න බිස්කට් 3ෙන් මම තව එකක් අඳුරු කරනවා. එහෙනම් දැන් අපිට එනවා මේ බිස්කට් 6ක් තිබ්බ තැනකින් 3න් එකක් කියන්නේ 2යි කියලා. ඕක පුතේ අපිට ගන්න පුළුවන් කොහොමද? 6න් 3න් එකක්. අපි ඔහොමනේ භාග සංඛ්‍යාවල ගත්තේ 6ක් තියෙනවා. ඒ 6න් 3න් එකක්. භාග පාඩමේදී අපි ඔහොම ගත්තේ. එහෙනම් අපිට මෙන්න මේක ලියන්න පුළුවන් 6 වරක් 3න් එකයි කියලා. බලන්න උත්තරයක් එනවා 3ට 3 1යි 6ට 2යි දෙවරක් 1 2යි කියලා අපිට උත්තරයක් එනවා. එහෙනම් අපි මෙන්න මේ විදිහට අඳුරු කරත් මෙන්න මේ විදිහට සූත්‍රයක් ලියලා ගත්තත් අපිට ලැබෙන පිළිතුර සමාන වෙනවා. එහෙනම් පැහැදිලි නේද පුතේ? ඕනෑම සංඛ්‍යාවකින් 3න් එකක්. දැන් ඕක 3න් එකක් විතරක් නෙමෙයි. ඕනෑම භාග සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. ප්‍රමාණය අපිට හොයන්න නම් අපි ඒක ඒ භාග සංඛ්‍යාවෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් මෙන්න මෙතන. දැන් ඔන්න මේ කොටස කවුරු හරි මේක අමතක කෙනෙක් ඉන්නවා නම් පොතේ ඔය කොහේ හරි කොනකින් ලියා ගන්න. ගැටලුවක් නැහැ. දැන් මම මේ ගානට එනවා අපේ. අපි හොයන්නේ x නම් සංඛ්‍යාවෙන් 3න් එකක්. මෙතන හෙව්වේ 6 කියන සංඛ්‍යාවෙන් 3න් එකක්. එහෙනම් x නම් සංඛ්‍යාවෙන් 3න් එකක් කියපුවාම අපිට ඒක ලියන්න පුළුවන් x වරක් 3න් එක. x වරක් 3න් එක. දැන් මේකේ අපිට මෙන්න මේ ಗುಣ කිරීම එහෙම නැතුව ලියන්න පුළුවන් x බෙදීම 3යි. එහෙම නැත්නම් 3න් x කියලා අපිට ලියන්න පුළුවන්. මම ඒ ටික ලියන්නම්. කාට හරි මේ කොටස ඕන කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක නතර කරලා
ඒ කොටස ලියාගෙන ඉවර කරන්නකෝ. මොකද මම මේ ටික මකනවා. මට ගාන ඉතුරු ටික ලියන්න ඕන හින්දා. දැන් බලන්නකෝ මෙතන. එහෙනම් අපිට භාග සංඛ්‍යා ගුණ කරද්දි ලවයන් වෙනම ගුණ කරනවා x වරක් 1 x කියලා එනවා. මෙතන 3යි කියලා එනවා. එහෙනම් x නම් සංඛ්‍යාවෙන් 3න් එකක ප්‍රමාණය කියන්නේ මෙන්න මේක 3න් x කියන ප්‍රමාණය. දැන් අපි හොයාගත්තා. දැන් අපි සමීකරණය ගොඩනගන්න ගානට යමු. අපිට කියනවා x නම් සංඛ්‍යාවේ 3න් එකක ප්‍රමාණයෙන් එකක් අඩු කරන්නලු. x නම් සංඛ්‍යාවේ 3න් එකක ප්‍රමාණයනොත් එකක් අඩු කරන්නලු. ඒ අඩු කරපුවාම ලැබෙන පිළිතුර 4ට සමාන වෙනවා කියලා කියනවා. එහෙනම් දැන් අපි දන්නවා x නම් සංඛ්‍යාවේ 3න් එකක ප්‍රමාණය මෙන්න මේකෙන් එකක් අඩු කරපුවාම ලැබෙන පිළිතුර සමානයිලු 4ට. එහෙනම් මේක තමයි ඔය කියන සරල සමීකරණය. හරි. ලියා ගන්න පුතේ ඉක්මනට. පැහැදිලි නේද? x නම් සංඛ්‍යාවේ 3න් එකක් කියන්නේ මෙන්න මේකට. ඒකෙන් අපි එකක් අඩු කරනවා. අඩු කරපුවාම ලැබෙන පිළිතුර 4ට සමාන වෙනවා. හරි. ලියා ගමුකෝ අපි ඉක්මනට. ඊළඟට පස්වෙනි උදාහරණය. පස්වෙනි එක ලියන්න මෙහෙම. පස්වෙනි උදාහරණය. ඒකෙත් මම සංගුණකයේ භාග සංඛ්‍යාවක් එන විදිහට උදාහරණයක් දෙන්නම්. ලියන්නකො පස්වෙනි උදාහරණය. අපි ඒකට ගමු. හරි මෙහෙම ගානක් ගමුකෝ. ලියන්නකො මෙහෙම. යම්කිසි ගමනක් සම්පූර්ණයෙන්ම ගමන් කර අවසන් කිරීමට m කිලෝමීටර් දුරක් කිලෝමීටර් මෙතන මේ කිලෝමීටර කියන එක චුට්ටක් පැත්තකට වෙන්න ලියා ගන්න. එතකොට හරි. ඔන්න ඔහොම. m කිලෝමීටර දුරක්. පටල ගන්න එපා. නෑ අපි ඔතෙන්ට m අකුර ගන්න නැතුව n අකුරක් ගමු. නැත්තම් ඔයාලා මේ m අකුරයි මේකයි පටල ගන්නවා. හරි. ලියන්නකො එහෙනම් ගමනක් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට n කිලෝමීටර දුරක්. m නෙමෙයි n ගන්න. n කිලෝමීටර දුරක් යා යුතුය. n කිලෝමීටර දුරක් යා යුතුය. මෙම දුරෙන් පහෙන් දෙකක ප්‍රමාණයකට තුනක් එකතු කළ විට මෙම දුරෙන් පහෙන් දෙකක ප්‍රමාණයකට තුනක් එකතු කළ විට ලැබෙන දුර කිලෝමීටර 12කි. ලැබෙන දුර කිලෝමීටර 12කි. හරි. එහෙමනම් දැන් අපි මෙන්න මේ n අඩංගු සරල සමීකරණයක් තමයි ගොඩනගන්න ඕන. ආපහු ගාන කියව ගන්න. අපිට කියනවා ගමනක් සම්පූර්ණයෙන්ම යන්න නම් n කිලෝමීටර දුරක් යන්න ඕනලු. මේ ගමනේ දුරෙන්, ඒ කියන්නේ මෙන්න මේ n කියන දුරෙන් පහෙන් දෙකක ප්‍රමාණයකට තව තුනක් එකතු කරපුවාම ලැබෙන දුර කිලෝමීටර 12යි කියලා කියනවා. එහෙමනම් මෙන්න මේ පස්වෙනි උදාහරණයේත් අපි මුලින්ම හොයාගන්න ඕනේ මේ n කියන දුරෙන් පහෙන් දෙකක දුරක් කියන්නේ කොච්චරක්ද කියලා. එහෙමනම් අපි ලියනවා මෙහෙම n වලින්
පහෙන් දෙකක ප්‍රමාණය. හරිනේ. n වලින් පහෙන් දෙකක ප්‍රමාණය කොච්චරක්ද කියලා අපි ලියා ගන්නවා. එහෙමනම් n වරක් පහෙන් දෙක කියලා අපිට ගන්න පුළුවන්. එතකොට ලවයන් දෙක ගුණ වුණාම 2n බෙදීම 5යි කියලා අපිට එනවා. එහෙම නැත්නම් පහෙන් 2n කියලා එනවා. එහෙනම් n කියන කිලෝමීටර් ගණනින් පහෙන් දෙකක දුර ප්‍රමාණය අපිට එනවා පහෙන් 2n කියලා. පහෙන් 2n කියලා එනවා. හරි. මේකට තව කිලෝමීටර් 3ක් එකතු කරන්න ඕන කියලා අපිට ගාණ කියනවා. බලන්න ගාණ කියනවා මේ දුර ප්‍රමාණයෙන් පහෙන් දෙකක ප්‍රමාණයකට 3ක් එකතු කරපුවාම එහෙනම් අපි මේකට තව 3ක් එකතු කරන්න ඕන ලැබෙන දුර කිලෝමීටර් 12ක් වෙනවා කියලා කියනවා. එහෙනම් ලැබෙන දුර 12ට සමාන වෙනවා කියලා කියනවා. හරි. එහෙනම් මෙන්න මෙතනත් අපිට n වල සංගුණකය පහෙන් 2යි කියලා භාග සංඛ්‍යාවක් විදියට හම්බෙලා තියෙනවා. එතකොට මෙතන x වල සංගුණකය 3න් 1යි කියලා අපිට හම්බෙලා තියෙනවා. එහෙනම් ওই විදිහට අපිට වීජීය පදයේ සංගුණකයේ භාග සංඛ්‍යාවක් වන සරල සමීකරණ ගොඩනගා ගන්න පුළුවන්. හරි. එහෙනම් ඊළඟ අනුමාත්‍රිකාව ලියන්න. ඊළඟ අනුමාත්‍රිකාව වරහණක් සහිත සරල සමීකරණ ගොඩනැගීම. වරහණක් සහිත සරල සමීකරණ ගොඩනැගීම. වරහණක් සහිත සරල සමීකරණ ගොඩනැගීම. හරි. ලියන්න 6 වෙනි උදාහරණය. ඒක අපි 6 කියලා ගමු. දැන් එතකොට මෙතන තියෙන විශේෂත්වය මේ සමීකරණ පහ අපි ගොඩනගපු පහ ඇතුලේ කොහෙවත් වරහණක් අපිට හම්බුනේ නැහැ. හැබැයි දැන් මෙන්න මේ 6 වෙනි උදාහරණෙදි මම කතා කරනවා මේ සමීකරණය ඇතුලේ වරහණක් තියෙන කෙනෙක් ගැන. එහෙනම් ඒක තමයි අපි ලියුවේ වරහණක් සහිත සරල සමීකරණයක් ගොඩනගනවා කියලා. හරි. ලියන්න 6 වෙනි උදාහරණය. 6 වෙනි උදාහරණය ලියන්න මෙන්න මෙහෙම. මිල රුපියල් x වන පොතක් හා මිල රුපියල් x වන පොතක් හා රුපියල් 6ක් වන පෑනක්. රුපියල් 6ක් වන පෑනක් යොදා තෑගි පාර්සලයක් සාදනු ලබයි. තෑගි පාර්සලයක් සාදනු ලබයි. මෙවැනි තෑගි පාර්සල 5ක මිල රුපියල් 135කි. මෙවැනි තෑගි පාර්සල 5ක මිල රුපියල් 135කි. හරි. ඔන්න ඕක තමයි ගාන. දැන් බලන්න මේකෙදි අපිට කියනවා තෑගි පාර්සලයක් හදනවලු ඒකට පොතකුයි පෑනකුයි දානවා. එහෙනම් මම මෙන්න මෙතන ඔයාලට ඇඳලා පෙන්නන්නම් එක තෑගි පාර්සලයක්. මේ තමයි පාර්සල් එකක්. පාර්සල එකක්. මේ එක තෑගි පාර්සලයක්. මේ තෑගි පාර්සලය ඇතුලේ පොතක් තියෙනවා. හැබැයි මේ පොතේ වටිනාකම අපි දන්නේ නැහැ. ඒක x කියලා දීලා තියෙනවා. පොතක් රුපියල් x කියලා දීලා තියෙනවා. මම තව චුට්ටක් ලොකුවට ඒක අඳින්නම්. බලන්න මෙන්න මෙහෙම තෑගි පාර්සලයක් තියෙනවා. මේ තෑගි පාර්සලයේ පාර්සල ගණන 1යි. මේ තෑගි පාර්සලය ඇතුලේ පොතක් තියෙනවා. මේ පොත රුපියල් x. ඊළඟට මේක ඇතුලේ පෑනක් තියෙනවා. මේ පෑන රුපියල් 6යි කියලා අපිට දීලා තියෙනවා. එහෙමනම් බ්‍රවුන් පේපර් එකක් අරගෙන පොඩි පාර්සලයක් නේ පොතකුයි පෑනකුයි දාන්න තියෙන්නේ. එතකොට මේ පොතකුයි පෑනකුයි දාලා අපි එක පාර්සලයක් හදා ගන්නවා. එතකොට ගානේ අපිට කියනවා මේ වගේ පාර්සල 5ක් හදපුවාම ඒකේ මිල රුපියල් 135ක් වෙනවා කියලා කියනවා. මේ වගේ පාර්සල් 5ක් හදපුවාම මිල 135ක් වෙනවා කියලා කියනවා. එහෙමනම් අපි පළවෙනියට හොයාගන්න ඕනේ එක් පාර්සලයක වටිනාකම. අපිට ලියන්න පුළුවන් එක්
පාර්සලයක වටිනාකම හරි එක පාර්සලයක තියෙන රුපියල් x වෙච්ච පොතකුයි රුපියල් 6ක් වෙච්ච පෑනකුයි එහෙනම් එක පාර්සලයක වටිනාකම x ධන 6 මොකද පොත x කියලා දීලා තියෙන්නේ පෑන රුපියල් 6යි කියලා දීලා තියෙනවා එහෙනම් අපිට එක පාර්සලයක් ඇතුලේ තියෙන්නේ පොතකුයි පෑනකුයි පැහැදිලි නේද එහෙනම් එක පාර්සලයක වටිනාකම x ධන 6යි දැන් පුතේ මේ වගේ පාර්සල පහක වටිනාකම අපිට දීලා තියෙනවා. එහෙනම් මේ වගේ පාර්සල පහක වටිනාකම හොයන්න නම් අපි මෙන්න මේ පාර්සලය කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 5න් ගුණ කරන්න ඕනේ. බලන්න මේ රූපය දිහා හොඳට. දැන් එක පාර්සලයක පොතකුයි පෑනකුයි තියෙනවා. ඒ වගේ පාර්සල පහක් වෙද්දී පොත් ගානත් පහක් වෙනවා, පෑන් ගානත් පහක් වෙනවා. එහෙනම් මේ පාර්සලයම තමයි අපි 5න් ගුණ කරන්න ඕනේ. එහෙනම් අපිට දැන් මෙන්න මෙතන ලියන්න පුළුවන් මම ලියනවා පාර්සල් පහක මිල එක පාර්සලයක මිල x ධන 6යි නම් x ධන 6යි නම් මේ පාර්සල් පහේම මිල හොයන්න අපිට මේක වරහණක් දාලා ಗುಣ කරන්න වෙනවා. හරි මෙතනින්ම ಗುಣ කරලා මම ඒක පස්සේ ලියන්න. ඔන්න වරහණක් දාලා ಗುಣ කරන්න වෙනවා. දැන් එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් 5 වරක් x ධන 6යි කියලා. පැහැදිලි නේද පුතේ? ඇයි වරහණක් එන්නේ කියලා? ඇයි වරහණක් එන්නේ? මෙන්න මේ x කියන මුදලත් ගුණ වෙන්න ඕනේ 5න්. මේ 6 කියන පෑනක මුදලත් ගුණ වෙන්න ඕනේ 5න්. එහෙනම් අපිට x ධන 6 කියන සම්පූර්ණ කෙනාම 5න් ගුණ වෙන්න ඕනේ හින්දා මේ පාර්සල් පහක මිල හොයන්න අපි මේක සම්පූර්ණම වරහණක් දාලා 5න් ගුණ කරා. පස්සේ අපිට කියනවා මේ පාර්සල් පහේම මිල රුපියල් 135කට සමානයි කියලා. එහෙනම් දැන් අපිට සමීකරණය ගොඩනගන්න පුළුවන්. මෙන්න මෙතනින් එනවා අපිට පාර්සල් පහක මිල ඕක සමානයිලු 135කට. හරි. එහෙනම් ඔන්න සමීකරණය 5 වරක් x ධන 6 සමානයි 135යි. ලියා ගන්නකො ඒකත්. මෙන්න මේ රූපයත් ඕනනම් මෙහෙම පැත්තකින් චුට්ටක් ඇඳ ගන්න. හත්වෙනි උදාහරණය ලියන්න. මේක හත්වෙනි එක. මේක චුට්ටක් සංකීර්ණ එකක් මම දෙනවා. හොඳට ගාන තේරුම් ගන්න. හරි. ලියන්න හත්වෙනි උදාහරණය. සීනි කිලෝග්‍රෑම් 2ක් අඩංගු වන සීනි කිලෝග්‍රෑම් 2ක් අඩංගු වන පැකට්ටුවක ස්කන්ධය සීනි කිලෝග්‍රෑම් 2ක් අඩංගු වන පැකට්ටුවක ස්කන්ධය කිලෝග්‍රෑම් x වේ. සිම්පල් x වේ. කිලෝග්‍රෑම් x වේ. සීනි සහිත එවැනි පැකට්ටු 3ක් සීනි සහිත එවැනි පැකට්ටු 3ක් සීනි සහිත එවැනි පැකට්ටු 3ක් ස්කන්ධය කිලෝග්‍රෑම් 1ක් වන ස්කන්ධය කිලෝග්‍රෑම් 1ක් වන පෙට්ටියකට දැමූ විට එම පෙට්ටියේ මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 6ක් විය. කිලෝග්‍රෑම් 6ක් නෙමෙයි කිලෝග්‍රෑම් 9ක් විය. එම පෙට්ටියේ මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 9ක් විය.
6ක් වෙන්න බෑ. කිලෝග්‍රෑම් 9ක් විය. හරි. එහෙනම් දැන් අපිට ওই ගානේදී කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. මේක හොඳට තේරුම් ගන්න. මොකද මේක ඇතුලේ සීනි වල ස්කන්ධයකුත් තියෙනවා. ඒ සීනි දාලා තියෙන පැකට් එකේ ස්කන්ධයකුත් තියෙනවා. ඊළඟට එවැනි පැකට් 3ක් දාන පෙට්ටියක ස්කන්ධයත් අපිට දීලා තියෙනවා. ඔය කියන තුන් જાතියම ස්කන්ධයෙන් වල එකතුව තමයි අපිට දෙන්නේ කිලෝග්‍රෑම් 9ක් කියලා. එහෙමනම් අපි ඉස්සෙල්ලා හොයාගන්න ඕන මේ සීනිත් එක්ක තියෙන පැකට් එකක ස්කන්ධය කොච්චරද කියලා. බලන්න පුතේ මෙන්න මෙහෙම. දැන් අපිට දීලා තියෙනවා සීනි ටිකක්. මේ තියෙන්නේ ඔය කියන සීනි ගොඩ. මම මෙහෙම දාන්නම්. මේ තමයි ඔය කියන සීනි. මේකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි කියලා අපිට දීලා තියෙනවා. මේ සීනි වල ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. ඊළඟට ඔන්න ඕක දාන්න ඕක පැකට් කරන්න අපිට මේ විදිහේ පැකට් එකක් දෙනවා. එහෙනම් මේක තමයි පැකට් එක. මේකේ ස්කන්ධය අපිට දීලා තියෙනවා කිලෝග්‍රෑම් x කියලා. මේ පැකට් එකේ ස්කන්ධය කිලෝග්‍රෑම් x කියලා අපිට දීලා තියෙනවා. හොඳට තේරුම් ගන්න. සීනි තිබ්බා කිලෝග්‍රෑම් 2ක්. ඒ ටික දාන්න දුන්න පැකට් එක තිබ්බා කිලෝග්‍රෑම් x කියලා ස්කන්ධයක්. එතකොට දැන් අපි බලන්න මේකත් මේ සමීකරණයක්. මේ රූප විදිහට මම ලියන සමීකරණයක්. අර සමාන ලකුණකුත් දානවාම. එහෙනම් දැන් මේ සීනි ටික දානවා පැකට් එක ඇතුළට. දැන් ඔන්න අපිට සීනි ටික පැකට් එක ඇතුළට දාලා හම්බ වෙනවා. එහෙමනම් දැන් සීනි සහිතව මෙන්න මේ පැකට් එකේ ස්කන්ධය වෙනවා කොච්චරද? සීනි වල ස්කන්ධය තියෙනවා කිලෝග්‍රෑම් 2ක්. පැකට් එක තියෙනවා x කියලා ප්‍රමාණයක්. එහෙනම් දැන් මෙතන මම ලියනවා සීනි ධන පැකට් එක. එතකොට මුළු ස්කන්ධය එනවා 2 ධන x කියලා. දැන් පැහැදිලිද? සීනි දැම්මට පස්සේ පැකට් එකේ මුළු ස්කන්ධය එනවා 2 ධන x කියලා. හේතුව තමයි 2යි කියන්නේ සීනි වල ස්කන්ධය, x කියන්නේ පැකට් එකේ ස්කන්ධය. ඔන්න මම රූප සටහනක්ම ඇඳලා පෙන්නුවා. හරි. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් සීනි සහිතව සීනිත් එක්ක පැකට් 2ක එක පැකට් එකක ස්කන්ධය. ඒකේනවා අපිට සීනි වල ස්කන්ධය 2යි, පැකට් එකේ ස්කන්ධය x. එහෙනම් 2 ධන x සීනි සහිතව පැකට් 2ක ස්කන්ධය. දැන් පුතේ මේ පෙට්ටියට දානවා කියන්නේ මේ වගේ සීනි තියෙන පැකට් 3ක්. මේ වගේ සීනි පුරවපු පැකට් 3ක් දානවලු පෙට්ටියකට. එහෙනම් දැන් එක පැකට් 2ක ස්කන්ධය 2 ධන x නම් අපි ඊළඟට හොයාගන්න ඕනේ පැකට් 3ක ස්කන්ධය. සීනි සහිතව පැකට් 3ක ස්කන්ධය අපි හොයාගන්න ඕනේ. ඔන්න ඔතෙන්ට අපිට වරහණක් එනවා. බලන්න. සීනි සහිතව පැකට් 3ක ස්කන්ධය. එහෙනම් මෙන්න මේ සීනි සහිතව එක පැකට් එකක තිබ්බ ස්කන්ධය අපි 3ෙන් ගුණ කරා නම් හරි. මම ඉතින් ඒක එකපාර ලියවා. 3 වරක් මෙන්න 2 ධන x එක සීනි සහිත පැකට් එකක ස්කන්ධය. එහෙනම් අපිට 3 වරක් 2 ධන x කියන කෙනාගෙන් එනවා සීනිත් එක්ක පැකට් 3ක ස්කන්ධය. දැන් ඔය පැකට් 3 අරන් ගිහිල්ලා ස්කන්ධය කිලෝග්‍රෑම් 1ක් වෙච්ච පෙට්ටියකටත් දානවලු. ඒ දැම්මහම පෙට්ටියේ මුළු ස්කන්ධය අපිට කියනවා කිලෝග්‍රෑම් 9ක් කියලා. එහෙනම් පුතේ මේ තියෙන්නේ සීනිත් එක්ක පැකට් 3ක ස්කන්ධය. ඔකට තව කොච්චරක් එකතු වෙන්න ඕනද? බලන්න හිතලා බලන්න. දැන් ඔයාලා හිතන්න ඕනේ. මොකද මම විභාගෙට ලියන්නේ නැහැ. ඔයාලා තමයි විභාගෙට ලියන්නේ. එහෙනම් අපිට 3 වරක් 2 ධන x කියන එකෙන් එනවා පැකට් 3ක සීනිත් එක්ක මුළු ස්කන්ධය. මේකට පෙට්ටියේ ස්කන්ධයත් එකතු වෙනවා. එහෙනම් එකක් එකතු වෙනවා. අන්න දැන් සමාන වෙනවා මුළු ස්කන්ධය 9කට. අපිට එහෙනම් ඔන්න ඔය විදිහට වරහණක් සහිත සරල සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. හරි. ඕක ඔය විදිහට මේ රූප සටහනත් එක්කම අඳින්න ඕන. මෙන්න මෙතන ලියලා තියෙන සීනි මේ පැකට් එක, මේ සීනි ධන පැකට් එක. ඊළඟට මම ලියලා තියෙනවා සීනි සහිතව පැකට් 2ක ස්කන්ධය, එකක ස්කන්ධය. ඊළඟට සීනි සහිතව පැකට් 3ක ස්කන්ධය කියලා ලියලා තියෙනවා. එතකොට
සීනි සහිතව පැකට් 3ක ස්කන්ධයට පෙට්ටියේ ස්කන්ධයත් එකතු වුණාම ලැබෙන පිළිතුර 9ක් වෙනවා. හරි. ලියා ගන්නකො එහෙනම්. ඊළඟ කොටස විදිහට අපිට තියෙනවා මේ ගොඩනගාගත් සමීකරණ හෝ අපිට දීලා තියෙන සමීකරණයක් විසඳන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. එහෙම නැත්නම් සමීකරණයක විසඳුම් හොයන හැටි ඉගෙන ගන්න. සරලවම කියනවා නම්. හරි. එහෙනම් අපි අනුමාත්‍රකාවක් ලියාගමු. අනුමාත්‍රකාවක් ලියන්න. සරල සමීකරණ විසඳීම. සරල සමීකරණ විසඳීම. මම මේකත් උදාහරණ කීපයක් යටතේ සරල සමීකරණ විසඳන හැටි ඔයාලට කියලා දෙනවා. ඒ ඔක්කොටම කලින් ප්‍රධාන ආකාර හතරක් අපි ඉගෙන ගන්න ඕන සරල සමීකරණයක් විසඳද්දී කොහොමද ඒක කරන්න කියලා. අන්නේ ප්‍රධාන ආකාර හතර මම තරු හතරක් යටතේ ඔයාලට කියලා දෙනවා. ඒ ආකාර හතර අපි හරියටම දන්නවා නම් අපිට ඕනෑම සරල සමීකරණයක් විසඳන්න පුළුවන්. එතකොට ඕනෑම සරල සමීකරණයක් කියන්න හේතුව තමයි දැන් අපි සරල සමීකරණ ගොඩනගද්දී අර කොටස් තුනක් විදිහට ගොඩනගුවානේ නේද? නිකන් සාමාන්‍ය ඒවා, ඊළඟට සංගුණකයේ භාග සංඛ්‍යාවක් වෙන ඒවා, ඊළඟට වරහණක් තියෙන ඒවා, අන්න ඒ විදිහට. එතකොට මේ ඕනෑම එකක් විසඳන්න පුළුවන්. මෙන්න මේ මම මුලින් ඔයාලට කියලා දෙන මූලික ක්‍රම හතර හරියට ඉගෙන ගත්තොත්. හරි. අපි එහෙනම් සරල සමීකරණයක් විසඳීමේදී අපිට හම්බෙන මූලික ක්‍රම හතර ඉගෙන ගමු. මේක රතු පාටින් තරුවක් දාලා ලියන්න මෙන්න මෙහෙම. රතු පාටින් තරුවක් දාලා ලියන්න. අපි ගන්න පළවෙනි සමීකරණය තමයි පළවෙනි උදාහරණය. මම දැන් මේවත් උදාහරණ විදිහට තමයි කියලා දෙන්නේ. මොකද සමීකරණයක් විසඳනවා කියපුවාම ඒක ආයේ වචනෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ හින්දා උදාහරණ හතරක් විදිහට මේ මූලික අවස්ථා හතරත් ඔයාලට කියලා දෙනවා. හරි. එහෙනම් රතු පාටින් තරුවක් දාලා පළවෙනි අවස්ථාව ලියන්න. x ධන 5 සමානයි අපිට දීලා තියෙනවා 9යි කියලා. x ධන 5 සමානයි 9යි කියලා දීලා තියෙනවා. දැන් ඕනෑම සමීකරණයක විසඳුම කියලා කියන්නේ මේකේ ඇතුලේ තියෙන නොදන්නා බීජීය පදයට අපි උත්තරයක් හොයන එක. එහෙමනම් මේකේ බලන්නකො අපි නොදන්නේ කවුද? මේ 5 කියන්නේ කවුද කියලා අපි දන්නවා. 5 කියන්නේ 5යි. 9 කියන්නේ කවුද කියලා අපි දන්නවා. හැබැයි x කියන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. x කියන්නේ මොකද්ද ඉලක්කම කියලා අපි දන්නේ නැහැ. එහෙනම් සමීකරණයක විසඳුම කියලා කියන්නේ මෙන්න මේ නොදන්නා x එහෙම නැත්නම් නොදන්නා බීජීය පදයට සමාන ඉලක්කම හොයන එකට අපි කියනවා එහෙම නැත්නම් සමාන සංඛ්‍යාව හොයන එකට අපි කියනවා සමීකරණයක් විසඳනවා කියලා. එතකොට මේ සමීකරණයේ වම් අත පැත්ත ගත්තාම x කියන නොදන්නා පදයට තව 5ක් එකතු කරපුවාම තමයි උත්තරේ 9ක් වෙලා කියලා අපිට මේක දීලා තියෙන්නේ. එහෙම නේද මේක කියවන්නේ? බලන්නකෝ x කියන සංඛ්‍යාවට 5ක් එකතු කරපුවාම ලැබිලා තියෙනවා 9 කියලා පිළිතුරක්. හරි. එතකොට මේ සමීකරණයක් විසඳද්දී මතක තියාගන්න අපි ඉස්සරෝම කරන්න ඕනේ මේ නොදන්නා බීජීය පදයේ සමීකරණයේ එක පැත්තක එක වම් පැත්ත වෙන්න පුළුවන් දකුණු පැත්ත වෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. එක පැත්තක තනියෙන් තියාගන්න ඕනේ. හැබැයි දැන් ගත්තාම මෙයා තනියෙන් නෙමෙයි ඉන්නේ. x කියන කෙනත් ඉන්නවා ධන 5කුත් ඉන්නවා. එයා තනි වෙලා නැහැ. හැබැයි අපි මෙයාව තනි කරගන්න ඕනේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ ධන 5 කියන කෙනා මේ දැන් මේ 5 ලකුණනේ ධන 5ට ඉස්සරහින් තියෙන ලකුණ හින්දා මම ධන 5 කියලා කියන්නේ. මෙන්න මේ ධන 5 කියන කෙනා ඒව දැන් ඔයාලට මතක ඇති නේද? අපි සදිස් සංඛ්‍යාවලදී ඉගෙන ගත්තා. මම චුට්ටක් එතන මතක් කරලා ඉන්නම්. සදිස් සංඛ්‍යාවලදී අපි ඉගෙන ගත්තා. දැන් ඍණ 1 කියපුවාම ඔන්න ඔහම ඍණ ලකුණ මෙයාට ඉස්සරහින් දාන්නේ. ඍණ 2 කියපුවාම මෙයාට ඉස්සරහින් දාන්නේ. ඍණ 3 කියපුවාම ඍණ ලකුණ මෙයාට ඉස්සරහින් දාන්නේ. ඊළඟට ධන 1 කියපුවාම අපි මුකුත් දාන්නේ නැහැ. හැබැයි මෙයාගේ ලකුණ දානවා නම් අපිට ධන කියලා මෙතනින් ඉස්සරහින් තමයි අපි දාන්නේ. එහෙනම් ධන 2 කියපුවාම මෙහෙම ඉස්සරහින් දාන්නේ. ධන 3 කියපුවාම 3ට ඉස්සරහින් ලකුණ දාන්න ඕනේ. එහෙනම් දැන් x ට ඉස්සරහින් ලකුණක් නැහැ කියන්නේ මෙතන ඇත්තටම ධන ලකුණක් තියෙනවා.
ඒක දැන් මෙතනදී අපි කියවා ධන නම් ලකුණ දැම්මේ නැතත් ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි 5ට ඉස්සරහින් ධන කියලා ලකුණක් තියෙනවා. අන්න ඒ හින්දා තමයි මම මෙයා ධන 5 කියලා කියන්නේ. පැහැදිලි නේද? මෙන්න මෙයාට ධන 5 කියලා කියන්නේ ඒකයි. මෙයාට ධන 5 කියලා කියන්නේ ඒකයි. එයාට ඉස්සරහින් ධන ලකුණ තියෙන්නේ. මේ 9ට ඉස්සරහින් ලකුණකුත් නැහැ. එහෙනම් ඒකත් ධන තමයි. ඒකත් ධන තමයි. හරිනේ? චුට්ටක් ඒක මතක තියාගන්න. හරි. දැන් එහෙනම් මෙන්න මෙහෙම ධන සංඛ්‍යාවක් බීජීය පදයක් එක්ක එකතු වෙලා තියෙනවා නම් අපිට පුළුවන් මෙයාව මේ පැත්තෙන් අයින් කරගන්න මේ බලන්න කරන දේ ඍණ 5ක් දානවා. ධන 5ක් තිබ්බ හින්දා ඍණ 5ක් දානවා. හැබැයි මතක තියාගන්න සමීකරණයක සමාන ලකුණෙන් දෙපැත්තටම කවුරු හරි දානවා නම් එක පැත්තකට දානවා නම් එයාවම අනිත් පැත්තටත් දාන්න ඕනේ. එහෙනම් මම මේ රතු පාටින් ලියපු ඍණ 5නේ වම් පැත්තට දැම්මේ. එහෙනම් අපි දකුණු පැත්තටත් ඒ ඍණ 5ම දාන්න ඕනේ. දැන් එතකොට අපිට එන උත්තරයක් මේ බලන්නකො. ධන 5යි ඍණ 5යි. එහෙම නැත්නම් 5න් 5ක් අඩු වුනහම උත්තරේ බිඳුවයි. එතකොට මේ පැත්ත ඉතුරු වෙන්නේ x විතරයි. මොකද මේ දෙන්න කැපිලා යනවා. පැහැදිලිද කැපිලා යන විදිහ? මේ අර හරයට ලවයක් කපන කැපිල්ල නෙමෙයි මේ වෙන කැපිල්ල. එහෙනම් මෙතනදී කැපිලා ගියේයි 5න් 5ක් අඩු වුනහම උත්තරේ බිඳුවනේ. ඉතින් අය මොකටද මේ දෙන්න තියාගෙනනේ? එහෙනම් අපි මේ දෙන්නව අයින් කරා. ඒකට තමයි මේ කැපුවේ. ඉතුරු වුණා x කියලා කෙනෙක්. එතකොට මේ පැත්තේ 9න් 5ක් අඩු වුනහම උත්තරේ එනවා අපිට 4යි කියලා. මෙන්න එහෙනම් අපි මේ x ධන 5 සමානයි 9 කියන සමීකරණයේ විසඳුම හොයාගත්තා. හරි නේද? x ධන 5 සමානයි 9 කියන සමීකරණයේ විසඳුම අපිට ඔන්න ඔය විදිහට හම්බ වෙනවා. දැන් මෙන්න මේ ක්‍රමයම අපි තව චුට්ටක් සරලව මතක තියාගෙන ඉන්නවා මෙහෙම. මේ දෙපැත්තටම මේවා දදා ඉන්නේ නැහැ. මේ දෙපැත්තටම අපි ඍණ 5 දදා ඉන්නේ නැහැ. මේක තමයි සරල ක්‍රමය. අපි ඒකත් රතු පාටින් වෙනම ලියාගමු. දැන් පුතේ මේවා ලියද්දි මම මේ රතු පාටින් ලියන කොටස් ඔයාලත් රතු පාටින් ලියන්න ඕනේ. එහෙනම් මේ තරුව යටතේම මම මේ ගානම තව චුට්ටක් සරලව හදනවා. මේ බලන්නකෝ. මතක තියාගන්න මෙන්න මේ විදිහට ධන ලකුණත් එක්ක සංඛ්‍යාවක් තිබ්බොත් එයාව අපිට සමාන ලකුණෙන් අනිත් පැත්තට ගෙනියන්න පුළුවන්. මේ ඕන කෙනෙක් ගෙනියන්න පුළුවන්. එතකොට මෙතන වෙන විශේෂත්වය තමයි මේ පැත්තේ x ධන 5 තිබ්බා. හැබැයි දැන් අපි ධන 5 මේ රවුම් කරලා තියෙන කෙනාව එහා පැත්තට ගෙනියනවා. මං ඊතලයක් දාලා තියෙන්නේ ඒකයි. එතකොට පුතේ x විතරක් ඉතුරු වෙනවනේ නේ. අන්නේ ධන 5 සමාන ලකුණෙන් එහා පැත්තට යද්දී ඍණ 5 වෙනවා. අර අරකේ වගේ දෙපැත්තටම ඍණ 5යි දදා ඉන්නේ නැතුව මෙයාගේ බෙල්ලෙන් අල්ලගත්තා. සමාන ලකුණෙන් එහා පැත්තට ඇදලා දැම්මා. හැබැයි ඇදලා දාද්දී මොකද වෙන්නේ? ධන එක්කෙනා ඍණ වුණා. මේ පැත්තේ x ඉතුරු වුණා. හරිනේ. ඉතින් මේ පැත්තේ ආයේ කවුරුත් නැහැනේ නේ. එහෙනම් අපිට උත්තරයක් එනවා x සමානයි 9න් 5ක් ගියාම 4යි කියලා. මේ කෙටි ක්‍රමයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කවුරු හරි දරුවෙකුට නෑ අපිට කෙටි ක්‍රම ඕනේ අපි අර මේ තියරිය විදිහටම ගාන හදනවා කියලා හිතනවා නම් මෙහෙම හදන්න ඕන. හැබැයි මම හිතන්නේ මේ ක්‍රමේ පුරුදු වෙන්න. ධන ලකුණක් සහිත කෙනෙක් සමාන ලකුණෙන් එහා පැත්තට එද්දි ඍණ ලකුණක් සහිත වෙනවා. ලකුණු අඩු කිරීමක් වෙන්නේ නැහැ. මේකට හම්බෙන ලකුණුම මෙතෙන්වත් හම්බෙනවා. අපිට ගාන තව චුට්ටක් ඉක්මනට හදා ගන්න පුළුවන් මේ ක්‍රමේ පුරුදු වුණොත්. ඒකයි මම මේක වැදගත් හින්දා රතු පාටින්ම ලියලා තියෙන්නේ. හරි. අපි එහෙනම් පළවෙනි ක්‍රමය ওই විදිහට ලියාගමු. ඊළඟට දෙවෙනි ක්‍රමය තමයි මෙන්න මේ තියෙන්නේ. බලන්නකෝ දෙවෙනි ක්‍රමය මම ගන්නවා සමීකරණයක් a ඍණ 12 සමානයි 11යි කියලා ගන්නවා සමීකරණයක්. a ඍණ 12 සමානයි 11යි. හරි. දැන් එහෙනම් ඔයාලම හිතලා බලන්න මෙතන තිබ්බේ ධන ලකුණක් සහිතව කෙනෙක් ධන 5. හැබැයි දැන් මෙයාගේ තියෙන්නේ ඍණ 12. ධන නෙමෙයි. එහෙමනම් අපිට සමීකරණයේ වම් පැත්තේ මෙන්න මේ ඍණ 12 අයින් කරගන්න නම් තව ඍණ 12ක් දාලා හරියයිද? නෑ නේද? විරුද්ධ කෙනෙක් දාන්න එපා. ධන 5 තිබ්බ හින්දා ඍණ 5ක් දැම්මේ. එහෙනම් මෙතෙන්ට ඍණ 12ක් තියෙන හින්දා අපි ධන 12ක් දාන්න ඕන. එහෙනම් සමාන ලකුණෙන් එහා පැත්තටත් අපි අනිවාර්යයෙන්ම ධන 12ක් දාන්න ඕන. එතකොට අපිට මෙන්න මේ දෙන්න කැපිලා ගිහිල්ලා
ඒ අකුර විතරක් ඉතුරු වෙනවා. මෙතන 11යි 12යි එකතු වෙලා අපිට හැදෙන උත්තරයක් 23යි කියලා. පැහැදිලිද? මෙතනත් උනේ අර වගේම ධන 5කුයි ඍණ 5කුයි තිබ්බ හින්දා 5න් 5ක් අඩු කරා. මෙතනත් ධන 12කුයි ඍණ 12කුයි තියෙන හින්දා 12න් 12ක් අඩු කරපුවාම මේ 12 ඒවා වැඩක් නැති වෙලා යනවා. එහෙනම් ඒ විතරක් ඉතුරු වෙනවා. මේ පැත්තේ උත්තරේ 11ට 12ක් එකතු වුනහම 23යි කියලා එනවා. අපිට ඕකත් අර විදිහටම මෙන්න මේ විදිහටම සරලව මතක තියාගන්න පුළුවන්. මේ බලන්නකෝ. අපි මේ ඍණ 12 කියන කෙනාව සමාන ලකුණෙන් එහා පැත්තට යවනවා. එතකොට අර මෙතන වගේම තමයි ඍණ 12 කියන කෙනාව දැන් යවන්නේ. එහෙනම් ඒ අකුර ඉතුරු වෙනවා. පුතේ මතක තියාගන්න ධන සංඛ්‍යාවක් එහා පැත්තට යද්දි ඍණ වුණා නම් ඍණ සංඛ්‍යාවක් මොකද වෙන්නේ? ධන වෙනවා. එහෙනම් මෙන්න මේ ඍණ සංඛ්‍යාව ධන 12 විදිහට එහා පැත්තට යනවා. අපිට උත්තරයක් වෙනවා ඒ සමානයි 23යි කියලා. හරි. ඔය කෙටි ක්‍රමයක් ලියා ගන්න. ඔන්න අපි අවස්ථා දෙකක් කතා කරා. මේවා හොඳට මතක තියෙන්න ඕනේ. මේවා හරියට මතක තියෙනවා නම් අපිට සරල සමීකරණයක් විසඳනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. එහෙනම් මම මේකේ මේ අවස්ථාව මකන්නම්. මොකද තුන්වෙනි අවස්ථාව මට ලියන්න ඕන හින්දා. හරි. තුන්වෙනි අවස්ථාවේ මම ගන්නවා මෙන්න මෙහෙම එකක්. 4x සමානයි 24යි කියලා ගන්නවා සමීකරණයක්. 4x සමානයි 24යි කියලා සමීකරණයක් ගන්නවා. දැන් එහෙනම් මෙන්න මේ තුන්වෙනි අවස්ථාවේ මේ 4 ඉලක්කම අයින් කරගන්න නම් බලන්න අපි මොකද්ද කරන්න ඕන කියලා. දැන් මෙතන මේ කලින් කතා කරපු උදාහරණවල ඉලක්කම තිබ්බේ එකතු කිරීමක් හෝ අඩු කිරීමක් විදිහට. හැබැයි මේ 4 ඉලක්කම තියෙන්නේ ගුණ කිරීමක් විදිහට. එතන තමයි විශේෂත්වය. මේ 4 ඉලක්කම තියෙන්නේ 4 වරක් x කියලා ගුණ කිරීමක් විදිහට. එහෙමනම් ගුණ කිරීමක් විදිහට තියෙන ඉලක්කමක් අපිට අයින් කරගන්න පුළුවන්. හොඳට බලන්න. ගුණ කිරීමක් විදිහට තියෙන කෙනෙක් අපිට බෙදලා අයින් කරගන්න පුළුවන්. එතකොට 4x කියන කෙනා අපිට 4න් බෙදලා 4 ඉලක්කම අයින් කරගන්න පුළුවන්. හරි. වම් පැත්ත 4න් බෙදුවා නම් අපි දකුණු පැත්තත් අනිවාර්යෙන් 4න් බෙදන්න ඕනේ. එතකොට අපිට උත්තරයක් එනවා මෙන්න මෙහෙම. දැන් මෙතනදී හරයට සහ ලවයට 4 ඒවා 1 1 කියලා තමයි කැපෙන්නේ. මේ කැපිල්ල නෙමෙයි මෙතන උනේ. මෙතන උනේ හරේ 4ට 4 ඒවා 1යි ලවයේ 4ට 4 ඒවා 1යි කියලා එක වුණා. එහෙනම් එක් වරක් x එක xමනේ. මෙතනින් එනවා අපිට 24 බෙදීම 4යි කියන්නේ උත්තරේ 6ක් කියලා. ඔන්න ඒකේ විසඳුම. එතකොට ඒකටත් කෙටි ක්‍රමයක් ඕන නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මෙහෙම. බලන්න 4 වරක් x කියලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ಗುಣ කිරීම 4 කියන කෙනා. මේ ಗುಣ කිරීම 4 කියන කෙනා මම මෙතන ಗುಣ කිරීමේ ලකුණකුත් එක්ක පියවරක් ලියලා පෙන්නන්නම්. ඔන්න ඔහොමනේ තියෙන්නේ. x අකුරයි ಗುಣ කිරීමයි පටල ගන්න එපා පුතේ. x අකුර ලියද්දි මෙන්න මෙහෙම ලියන්න පුරුදු වෙන්න. සිම්පල් x එක. මේ මෙහෙම ගත්තා මෙහෙම ගත්තා. හරිනේ? එහෙනම් මෙතන මෙන්න මේ 4 ඉලක්කම සමාන ලකුණෙන් එහා පැත්තට යනවා. ಗುಣ කිරීමක් විදිහට තිබ්බ කෙනා බෙදීමක් විදිහට යන්නේ. එයා බෙදීමක් විදිහට යන්නේ. එහෙනම් අපිට මෙයාව ලියන්න පුළුවන් x සමාන කරලා 24 බෙදීම 4යි කියලා. මොකද ಗುಣ කිරීම 4 එහා පැත්තට යනවා බෙදීමක් විදිහට. එතකොට අපිට ඒත් උත්තරයක් වෙනවා x සමානයි 6ක් කියලා. ඒක කෙටි ක්‍රමය. ඒකත් එක්ක ලියා ගන්න. ඊළඟට අපිට කතා කරන්න තියෙන 4 වෙනි ක්‍රමය තමයි බෙදීමක් විදිහට x ගේ භාග සංගුණකයක් තිබ්බොත් ඔන්න අපි අර මේ විදිහේ ගණනුත් මේ ගොඩ නැගුවා. මෙහෙම එකක් හිතන්න. x බෙදීම 5 කියලා තිබ්බොත් මේක සමානයිලු 2ට. x බෙදීම 5 සමානයි 2ට. එහෙනම් මෙන්න මේ බෙදීම 5 නැති කරගන්න දැන් මෙතනදී හිතන්න ಗುಣ කිරීම 4 නැති කරගන්න බෙදුවා. එතකොට බෙදීම 5 නැති කරගන්න එහෙනම් අපි අනිවාර්යෙන් ಗುಣ කරන්න ඕනේ. මේ පැත්තත් අපි 5න් ಗುಣ කරන්න ඕනේ. මොකද සමාන ලකුණෙන් දෙපැත්තටම එකම වැඩේ කරන්න ඕනේ. එතකොට අපිට
මෙන්න මෙතන පහට පහේව එකයි මෙතන පහට පහේව එකයි කියලා කැපිලා යනවා. මේ පැත්තෙන් x ඉතුරු වෙනවා. දෙවරක් 5 10යි කියලා අපිට උත්තරයක් හම්බ වෙනවා. දැන් ඕකටත් මේ කියන විදිහටම සරල ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ බලන්න. x බෙදීම 5 සමානයි 2 කියලා තියෙන්නේ. මේකේ අපිට මේ x ට ඉරක් ගහලා යටින් 5 තියනවා කියන්නේ බෙදීමක් කියන එකනේ. එහෙනම් ඕකම අපිට ඕන නම් මෙහෙමත් ලියන්න පුළුවන් x බෙදීම 5 කියලා. හැබැයි අපි සාමාන්‍ය x බෙදීම 5 ලියන්නේ මෙහෙමනේ. එහෙනම් මෙන්න මේ බෙදීම 5 සමාන ලකුණෙන් එහා පැත්තට යනවා ಗುಣ කිරීමක් විදිහට. එතකොට අපිට මේ පැත්තේ x ඉතුරු වෙනවා. x ඉතුරු වෙනවා. මේ බෙදීම 5 ಗುಣ කිරීම 5ක් විදිහට එහා පැත්තට ගියාම අපිට උත්තරයක් එනවා 10යි කියලා. පැහැදිලි නේද? හරි. එතකොට දැන් ඔන්න ප්‍රධාන ක්‍රම 4 අපි ඉගෙන ගත්තා. ඒකෙදි එහෙනම් අපි සරල ක්‍රම ටික මතක තියාගන්නවා නම් මොකද්ද කරන්න ඕනේ? ධන ලකුණක් සහිත කෙනෙක් ඍණ ලකුණක් විදිහට එහා පැත්තට සමාන ලකුණෙන් අනිත් පැත්තට මාරු වෙනවා. ඍණ ලකුණක් සහිත කෙනෙක් ධන ලකුණක් විදිහට මාරු වෙනවා. ඊළඟට ಗುಣ කිරීමක් තිබ්බ කෙනෙක් බෙදීමක් විදිහට මේ පැත්තට මාරු වෙනවා. බෙදීමක් තිබ්බ කෙනෙක් ಗುಣ කිරීමක් විදිහට සමාන ලකුණෙන් අනිත් පැත්තට යනවා. එහෙනම් සරලව මතක තියාගන්න තියෙන කෙනා නෙමේ ඊට විරුද්ධ කෙනා වෙලා තමා සමාන ලකුණෙන් එහා පැත්තට යන්නේ. හරි. මේ ටික අපි ඉක්මනට සම්පූර්ණ කරගමු. හරි නේද? එහෙනම් දැන් අපි සරල සමීකරණ කියන්නේ මොනවද කියලා පැහැදිලිව අඳුරගත්තා. ඊළඟට සරල සමීකරණ ගොඩනැගීම ආකාර 3ක් යටතේ ඉගෙන ගත්තා. සරල සමීකරණ විසඳීම කියන කොටසත් අපි මූලික ටික ඉගෙන ගත්තා. දැන් අපිට උදාහරණ ටිකක් හදලා බලන්න තියෙන්නේ. හැබැයි මෙන්න මේ විසඳීම කියන කෙනා කවුද කියන එක අපි පොඩි තරු ලකුණක් දාලා යටින් ලියමු. එහෙනම් ලියන්න රතු පාටින් තරුවක් දාලා මේක රතු පාටින්ම ලියන්න. රතු පාටින් තරුවක් දාලා රතු පාටින්ම ලියන්න. සරල සමීකරණයක විසඳුම යනු සරල සමීකරණයක විසඳුම යනු එහි අඩංගුව තිබූ නොදන්නා වීජීය පදයෙහි සංඛ්‍යාත්මක වටිනාකමයි. පැහැදිලි නේද? එහෙනම් 4x සමානයි 24 කියලා තිබ්බ කෙනාගේ x තමා දන්නේ නැතුව හිටියේ. එයා 6යි කියලා හොයාගත්තා. අන්න බලන්නකෝ නොදන්නා කෙනාට කවුද සමාන සංඛ්‍යාව කියලා හොයාගත්තා. x බෙදීම 5 සමානයි 2 කියලා තිබ්බේ. x කවුද කියලා දන්නේ නැහැ. දැන් අපි හොයාගත්තා x කියන්නේ 10යි කියලා. ඇත්තටම 10 5න් බෙදුනහම නේද උත්තරේ 2ක් වෙන්නේ. ඇත්තටම 4 6න් ගුණ වුණාම නේද 24ක් වෙන්නේ. එහෙනම් මේ සරල සමීකරණයක විසඳුම කියලා කියන්නේ නොදන්නා වීජීය පදයට සමාන ඉලක්කම හොයන එක. එතකොට තව විශේෂ දෙයක් තියෙනවා අපිට ඕකටම ලියන්න. මේ සරල සමීකරණයකට ලැබෙන්න පුළුවන් එකම එක විසඳුමක් විතරයි. මේ සමීකරණය ගත්තාම මෙයාට තියෙන්න පුළුවන් x වලට 6 විතරමයි. මෙයාව ගත්තාම මෙයාගේ x ට තියෙන්න පුළුවන් 10 විතරමයි. එහෙනම් ඒකත් පොඩි විශේෂ තැනක්. අපි එහෙනම් රතු පාටින් ලියාගෙන යන එකේම ඒකත් ලියමු. රතු පාටින්ම ලියන්න. තවද සරල සමීකරණයකට එක් විසඳුමක් පමණක් ඇත. අපි අර සරල සමීකරණ ගොඩනැගීම කියන කොටසේදී
ආකාර තුනකින් සරල සමීකරණ ගොඩනගුවානේ. එතකොට ඒකෙදි පළවෙනි ආකාරය උනේ සාමාන්‍ය සරල සමීකරණ ගොඩනැගීම. ඊළඟට සංගුණකයේ භාග වෙච්ච. ඊළඟට වරහන් සහිතවනේ. එතකොට අන්නේ කියන ආකාර තුනටම මම උදාහරණ එකකට 5 වගේ බැගින් උදාහරණ ටිකක් අපි කතා කරමු සරල සමීකරණ විසඳීම කියන කොටස යටතේ. එතකොට අපේ පළවෙනි උදාහරණය තමයි 3x ධන 5 සමානයි 23 කියන කෙනා. 3x ධන 5 සමානයි 23. එහෙමනම් මේකෙදි අපි ඉස්සරෝම මෙන්න මේ ධන 5 කියන කෙනාව තමයි අපිට අයින් කරගන්න වෙන්නේ. මොකද අපිට 3 ඉලක්කම අයින් කරන්න කලින් දැන් මේ ප්‍රකාශනය ගත්තාම 3x කියන්නේ එක පදයක් 5 කියන්නේ එකක්. එහෙනම් මේ x එක්කම ඉන්න 3 ඉලක්කම අයින් කරන්න කලින් ಗುಣ කිරීම අයින් කරන්න කලින් මතක තියාගන්න අපිට මෙන්න මේ අනිත් පදය අයින් කරගන්න වෙනවා. එහෙනම් මේකෙදි අපිට කරන්න පුළුවන් මේ ධන 5 කියන කෙනාව සමාන ලකුණෙන් එහා පැත්තට මම ගෙනියනවා. බලන්න මේ සමාන ලකුණු එක පෙළට දාන්න පුරුදු වෙන්න. ධන 5 කියන කෙනාව ඍණ 5යි කියලා එහා පැත්තට ගෙනියනවා. මේ සමාන ලකුණු එක පැත්තේ දාන්න එක පෙළට දාන්න පුරුදු වුණාම ඒකේ තියෙන වාසිය තමයි මේ පද එහාට මෙහාට මාරු වෙච්ච හැටි අපිට හොඳට පේනවා. මේ පැත්තේ 3x එකකුයි ධන 5කුයි තිබ්බා. මේ පැත්තේ 23 විතරයි තිබ්බේ. හැබැයි ඊළඟ පියවරේදී මේ පැත්තේ 3x එක විතරක් ඉතුරු වෙලා මේ පැත්තේ තිබ්බ 23ට මෙන්න මේ ධන 5 එහා පැත්තට ඍණ 5 විදිහට ඇවිල්ලා තියෙනවා. පැහැදිලිනේ? එහෙනම් අපිට පුළුවන් 3x සමානයි 23න් 5ක් ගියාම 18යි. එහෙනම් ඊළඟ පියවරේදී අපිට ಗುಣ කිරීම 3 ඉලක්කම ගෙනියන්න පුළුවන් සමාන ලකුණෙන් එහා පැත්තට ಗುಣ කිරීම 3 බෙදීම 3ක් විදිහට. පැහැදිලි නේද? ධන එක්කෙනෙක් ඍණ වුණා, ඍණ එක්කෙනෙක් ධන වුණා, ಗುಣ කිරීමක් බෙදීමක් වුණා, බෙදීමක් ಗುಣ කිරීමක් වුණා. එහෙනම් මෙන්න මේ ಗುಣ කිරීම 3 ඉලක්කම මම සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනිහින් තියනවා බෙදීම 3ක් විදිහට. අපිට උත්තරයක් එනවා x සමානයි 6යි කියලා. දෙවැනි උදාහරණය මම ගන්නවා 7m ඍණ 3 සමානයි 32. එහෙනම් මේකෙදී අපිට පුළුවන් 7m එක ඉතුරු කරගෙන ඍණ 3 සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියන්න ධන 3ක් විදිහට. ඍණ 3 ධන 3ක් විදිහට සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනිච්චා. එතකොට මෙතන 7m සමානයි 32ට 3ක් එකතු වුනහම උත්තරේ 35යි. ඊළඟ පියවරේදී අපි මේ ಗುಣ කිරීම 7 සමාන ලකුණෙන් එහා පැත්තට බෙදීම 7ක් විදිහට ගෙනියනවා. එහෙනම් අපිට උත්තරයක් එනවා m සමානයි 5යි කියලා. ඊළඟට අපේ තුන්වෙනි ගාන මම මෙන්න මෙහෙම ටිකක් වෙනස් එකක් ගන්නවා. 3a ධන 2a සමානයි 20යි කියලා එකක් ගන්නවා. 3a ධන 2a සමානයි 20යි කියලා ගන්නවා. දැන් මේකෙදි අපිට වම් පැත්තෙන් කවුරුත් සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියන්න නැහැ. හැබැයි අපිට වම් පැත්තේ මෙන්න මේ 3a1යි 2a1යි සුළු කරගෙන ඉන්න වෙනවා ඔක්කොටම කලින්. එහෙනම් අපි මෙන්න මේ 3a1යි 2a1යි. මොකද මේ හොයන්න හදන්නේ aට උත්තරයක්. එහෙනම් a කියන කෙනා සමීකරණයේ තැන් කීපයක තියෙන්න බෑ. තියෙන්න පුළුවන් එක තැනක විතරයි. හැබැයි මේ මුලින් හදපු ගණන් දෙකේ x එක තිබ්බ එක තැනක විතරයි m එක තිබ්බ එක තැනක විතරයි. හැබැයි මේකේ තියෙනවා තැන් දෙකක. එහෙනම් අපි එකතු කරලා හෝ අඩු කරලා හෝ ඒ කරන්න තියෙන දේ කරලා මේ දෙන්න එක්කෙනෙක් කරගන්න ඕන. දැන් අපිට මෙතනදි කරන්න තියෙන්නේ 3a ට 2a එකක් එකතු කරන්න තියෙන්නේ. එහෙනම් අපිට උත්තරයක් එනවා 5a කියලා. මේ පැත්තෙන් එනවා අපිට 20. ඒක මේ විදිහටම තියෙනවා. දැන් එහෙනම් අපිට පුළුවන් ಗುಣ කිරීම 5 සමාන ලකුණෙන් එහා පැත්තට බෙදීම 5ක් විදිහට ගෙනිච්චාම 20 5න් බෙදුනහම උත්තරයක් එනවා අපිට 4යි කියලා. බලන්න හතරවෙනි ගාන. හතරවෙනි ගාන මම ගන්නවා මෙන්න මෙහෙම එකක්. 4x ධන 8 ඍණ x සමානයි 14. 4x ධන 8 ඍණ x සමානයි 14. එහෙමනම් මීට වඩා තව චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. x අකුර තැන් දෙකක තියෙනවා. මෙතනක් තිබ්බා. හැබැයි ඊට වඩා තව පොඩි වෙනසක් තියෙනවා. මේ 8 ඉලක්කමක් ධන 8 කියන කෙනා අපිට එහා පැත්තට ගෙනියන්නත් වෙනවා.
එහෙනම් කාට හරි පුළුවන් ඉස්සරෝම ධනාට සමාන ලකුණෙන් එහා පැත්තට දාගෙන ඉන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එහෙනම් අපි බලමු. ධන 8 කියන කෙනා සමාන ලකුණෙන් එහා පැත්තට යද්දී 4x එක ඉතුරු වෙනවා. මෙන්න මෙයා ඉතුරු වෙනවා. ඒ වගේම ඍණ x කියන කෙනත් ඉතුරු වෙනවා. මේ ලකුණු ගැන හොඳට අවධානයෙන් ඉන්න. මේ 8 ලකුණ ධන මේ ඍණ ලකුණ 8ට අයිති නැහැ. මොකද ඍණ ලකුණට ඉස්සරහින් ඉන්නේ x කියන කෙනා. නේද? x ට ඉස්සරහින් තමයි ඍණ ලකුණ තියෙන්නේ. එහෙනම් 4x ඍණ x ඉතුරු කරගත්තා. මෙන්න මේ ධනාට ඍණ 8ක් කියලා එහා පැත්තට යනවා. මොකද ධන කෙනෙක් ඍණ විදිහට සමාන ලකුණෙන් එහා පැත්තට යනවා. දැන් අපිට මේකේ දෙපැත්තම සුළු කරන්න පුළුවන්. වම් පැත්තේ තියෙනවා 4x ගෙන් 1x එකක්. ඇත්තටම මෙතන x කියලා කියන්නේ 1x කියන එකනේ. එහෙනම් 1x එකක් අඩු කරන්න තියෙනවා. මොකද්ද පුතේ 4x ගෙන් 1x එකක් අඩු වුනහම උත්තරේ 3x. 14න් 8ක් අඩු කරපුවාම උත්තරයක් එනවා 6යි කියලා. දැන් අපිට පුළුවන් මෙන්න මේ ಗುಣ කිරීම තුන සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියන්න බෙදීම 3ක් විදිහට. x සමානයි උත්තරයක් වෙනවා අපිට 2යි කියලා. ඊළඟට පස්වෙනි ගාන මම හදනවා මෙන්න මෙහෙම එකක් 9n ඍණ 12 සමානයි 5n ධන 16 කියලා සමීකරණයක් ගන්නවා. 9n ඍණ 12 සමානයි 5n ධන 16. එහෙනම් මේකෙදිත් අර n අකුර තැන් දෙකක තියෙනවා. එහෙනම් ඔක්කොටම කලින් ඒ වැඩේ මේක එක පැත්තකට අරගෙන එක්කෙනෙක් කරගන්න ඕනේ. ඒ ගන්න ගමන් අනිත් කට්ටියත් අපිට එහාට මෙහාට මාරු කරගන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සරෝම මෙන්න මේ ඍණ 12 සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියනවා. බලන්න එහෙනම් දැන් සමාන ලකුණෙන් දකුණු පැත්තේ 5න් ධන 16 තිබ්බේ ඍණ 12 සමාන ලකුණෙන් එහා පැත්තට ධන 12ක් විදිහට යනවා. ධන 12ක් විදිහට ගියා. එතකොට අපිට උත්තරයක් ඕන නම් මෙහෙම හදාගන්න පුළුවන් 9n සමානයි 5n 16යි 12යි එකතු වෙලා උත්තරයක් හැදෙනවා 28යි කියලා. හරි. පැහැදිලි නේද? 16යි 12යි එකතු කරලා මෙන්න මේ දෙන්න එකතු කරලා අපිට 28 කියන කෙනාව හදාගන්න පුළුවන්. ඔන්න හදාගත්තා. ඊළඟට මේ 5n එක මේ පැත්තේ තියාගෙන බෑ. එයාව එහෙනම් අපි වම් පැත්තට ගේනවා. එතකොට අපිට එනවා 9n බලන්න 5n ට ඉස්සරහින් ලකුණක් නැහැ කියන්නේ එයා ධන. එයා එහෙනම් සමාන ලකුණෙන් වම් පැත්තට එනවා ඍණ 5n විදිහට. සමානයි එහා පැත්තේ 28 විතරක් ඉතුරු වෙනවා. එතකොට ඔයාලා බලයි ඇයි ධන ලකුණ දැම්මේ නැත්තේ? ඕනේ නෑ නේද පුතේ? දැන් මෙතනදී නම් ධන 28 ධන ලකුණ ඕනේ. හැබැයි මෙතන 28 විතරක් ඉතුරු වෙනවා. ඉස්සරහට ආයේ ලකුණක් ඕනේ නෑ. එයා ඉතින් එතකොට ඉබේටම ධන කියලා කියනවා. එහෙනම් මේ පැත්තේ තිබ්බ ධන 5n එක ඔන්න අපි වම් පැත්තට අරන් ආවා ඍණ 5n විදිහට. 9n ගෙන් 5n එකක් අඩු වුනහම උත්තරයක් එනවා 4n කියලා. 4n සමානයි 28යි කියලා අපිට අන්තිමට දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා. එහෙනම් ಗುಣ කිරීම 4 මට පුළුවන් සමාන ලකුණෙන් එහා පැත්තට බෙදීම 4ක් කරන්න. n සමානයි උත්තරයක් එනවා 7යි කියලා. ඔන්න අපි අර සාමාන්‍ය ආකාරයට ගොඩනගපු සරල සමීකරණ 5ක් විසඳලා තියෙනවා. අපි ඊළඟ උදාහරණ 5න් කතා කරමු. සංගුණකයේ භාග සංඛ්‍යාවක් වෙන සරල සමීකරණ කොහොමද විසඳන්නේ කියලා. හරි. මේ ටික ලියා ගන්නකො මේ 5.